right. මේ සතියේ පාඩම මේ අපි නතර කරේ සිංහ බාහු තමන්ගේ තාත්තව හැර දාලා ගල් ගුහාවෙන් එළියට යන්න තීරණය කරන තැන ඉඳන්. ඒ කියන්නේ 67 පිටුවේ පළවෙනි කවි කොටසින් තමයි අපි නතර කරලා තියෙන්නේ. ඒ පළවෙනි කවි කොටසින්ම අපි වැඩේ පටන් අරන් ඉස්සරහට යන්. දැන් සිංහබාහු කියනවනේ මේ තුමුල ගතින්දා බාහු බෙලෙන්දා කියලා. ඒ කියන්නේ තමන්ගේ බාහු වලින් ඊටාම ශක්තිමත් බාහු වලින් ගල් දොර පෙරලනවා. ගල් දොර පෙරලලා මේ තමන්ට යන්න පුළුවන් කියලා තමයි සිංහබාහු කියන්නේ. ඒ කියනකොට සිංහ සීවලී සහ මේ සුප්පා දේවී ඒකට කැමති වෙන්නේ නැහැනේ. විශේෂයෙන්ම සුප්පා දේවී කියනවා තාත්තට විරුද්ධ වෙන්න එපා. මොකද තාත්තා හරිම හොඳ කෙනෙක්. මට රාජ සැප සම්පත් ටික හැරලා දාලා මේ ගල් ගුහාවෙ ඉන්න පුළුවන් නම් තාත්තත් එක්ක ඇයි ඕගලන්ට බැරි කියලා අම්මව ප්‍රශ්න කරනවා. ඒ වගේම මේ අපේ කවුද සිංහ සීවලී ඇවිල්ලා කියනවා මේ සිංහ සීවලී කියනවා මාපියා හැරදමා යන්නේ අප කෙලෙසදෝ වලට ගොස් විඩා වී පැමිණි විට නැත කෙනෙක් ආහාර පිස දෙන්නට හුදකලා මේලෙනේ ඉන්නේ ඔහු කෙලෙසදෝ නැද්ද වෙත පියාණන් ආදරේ ඔබ හදේ මෙවන් දේ කියන්ටා සොහොයුරුනි පෙම්බර තාත්තා වැඩ ඇරලා ආවම කෑම හදලා දෙන්න කෙනෙක් නෑ තාත්තා කැලේට ගිහින් ආවා වැඩ ඇරලා නෙවෙයි තාත්තා කැලේට ගිහිල්ලා ආවම මේ කෑම හදලා දෙන්න කෙනෙක් නැහැ එතකොට කෑම හදලා දෙන්න කෙනෙක් නැති නිසා මේ තාත්තා තනි වෙනවා තාත්තට දුක හිතෙයි තාත්තා පව් ඒ හින්දා මේ තාත්තව දාලා අපි කොහොමද යන්නේ ඔය වගේ දේවල් නම් වා කියාගෙන ඉන්න එපා අයියේ කියලා කියනවා ඊට පස්සේ තමයි සිංහබාහු තීරණය කරන්නේ ඔය දෙන්නේ නැත්තම් ඔය දෙන්න ඉන්න මම තනියවම හරි මට උරුම රාජ්‍ය උරුමයක් තියෙනවා මට හිමි වෙන්න තියෙනවා ඒ රාජ්‍ය උරුම හොයාගෙන මම යන්න ඕනේ ඒ වගේ මම අර ගිය සතියේ කිව්වේ ඔය වයසට ආවේනික පොඩි අර සාධාරණීකරණය කරගන්න පුළුවන් ගතියක් තියෙනවනේ එයා සාධාරණීකරණය කරගන්න කියන කාරණාව තමයි මේ මට වගකීමක් තියෙනවා මේ ඒ රටේ රටවැසියන්ට ඉෂ්ට කරන්න. මොකද්ද මේ වගකීම? නෑ රජ වෙලා රජකම මේ රජ වෙලා ඒ රාජ්‍ය පාලනය කරන එක. ඉතින් ඒක වෙන කාට හරි කරන්න පුළුවන් නේ. යම් කරන්න ඕනි කියලා එකක් නෑනේ. හරිද? කියනවා හැබැයි මේ මට වගකීමක් තියෙනවා. මම ඔය වගේම එකක් කියන්නද? ඔය වගේ උදාහරණයක් ඔන්න දැන් ඒක කරපු දරුවෝ ඉන්නවා නම් එහෙම අපහසුතාවට පත් වෙයිද දන්නේ මේ රයිට්. ඒ තමයි දැන් ඉස්කෝලේ මේ 10 වසරට විතර වෙනකොට 10 වසරට විතර වෙනකොට කියනවා මේ අම්මේ ICT කියලා සබ්ජෙක්ට් එකක් තියෙන අලුතින්. ඒ ICT කියන සබ්ජෙක්ට් එකට මේ ළමයිව ගන්නවා. මමත් ICT කරනවා. අම්මේ සර් කිව්වා ලැප්ටොප් එකක් ඕනිමයි කියලා. අම්මේ සර් කිව්වා ලැප්ටොප් එකක් ඕනිමයි කියලා. අම්මේ නැත්තම් IT කරන්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම බං කම්පියුටර් එකක් ඕනේ නැහැ. O level ICT කරන්න. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ගිහිල්ලා කියනවා පොඩි වගකීමක් තියෙනවා අම්මේ මට දැන් ලැප්ටොප් එකක් ඕනේ අම්මේ මට ලැප්ටොප් එක නැතුව මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. පොඩි එහෙම එකක් දානවා පොඩි. ඔන්න දැන් එහෙම දාපු කට්ටිය ඉන්නවනම් මට chat එකට දාන්න. හරිද? මේ සර් අම්මා ළඟ මමත් ඔහොමයි කියලා දාලා තියෙනවා. හරි. එතකොට මේ මටත් උනා සර්. ඒ කියන්නේ ඔය ඉන්නේ කට්ටිය එහෙම වෙච්ච. හරිද? ඔර කියනවා මේ අම්මේ IT තියෙනවා අම්මේ සර් කිව්වා සර් කෙලිම සර් තමයි දාන්නේ. අම්මේ සර් කිව්වම ලැප් එකක් ගන්න කියලා. ඉතින් මේ ඒ වගේ අනේ ඉතින් පව් සමහර අම්මලා ඇවිල්ලා අපිනුත් අහනවා සර් මේ IT වලට සර් ලැප් එකක් ගන්න ඕනිද? ඉතින් එතකොට ඉතින් මම කියනවා ඉතින් මේ අසරණයි අම්මලාකලු. ඉතින් එතකොට මම නම් කියනවා ඉතින් ඇත්තටම ICT කරන්න ලැප්ටොප් එකක් මේ 10 වසරේ ICT ටික කරගන්න ලැප්ටොප් එකක් ඕනේ නැහැ. හේතුව ඉතින් කම්පියුටර් ලැබොරටරිස් තියෙනවනේ හැම ඉස්කෝලේකම ඉතින් ඒ නිසා මේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඉතින් මම නම් කියන්නේ මොකද පවුන ඉතින් එකපාරට දැන් එතකොට දැන් මම හිතන්නේ දැන් ලැප්ටොප්ස් මාර ගණන් ඒ නිසා මේක පාරට ඒ වගේ මුදලක් යට කරන්න පුළුවන් කට්ටියත් ඇති. හැබැයි බහුතරයක් එහෙම බැරි කට්ටියනේ ඉතින් ඒ නිසා මේ මම නම් ඇත්තටම ඉතින් ඒක ඇත්ත තත්ත්වය තේරුම් කරලා දෙනවා සහ මම ඊට පස්සේ ඒ අදාළ දරුවවත් මම ළඟට අරගෙන ඉතින් කියලා දෙනවා. මේක මෙහිමයි මේක මෙහෙම කරන්න එපා කියලා ඉතින් මම කියලා දෙනවා. මේ ඉතින් කොහොම හරි මේ දැන් මේ කාලේ වෙන එකක් කියන්න. ඕගොල්ලෝ නම් එහෙම කරලා නැතුව ඇති. මේ අම්මේ මේ ෆෝන් එකෙන් Zoom class ඉන්න බෑ. මේ ෆෝන් එකෙන් Zoom class ඉන්න බෑ. මේ වෙන අලුත් ෆෝන් එකක් ගන්න වෙනවා. මේක හරියන්නේ නැහැ. මේ හොඳට වැඩ කරනවා. නෑ මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. අලුත් ෆෝන් එකක් ගන්න වෙනවා. එහෙම කියනවා. ඔය කාලේ වෙන දේවල් ඈ. අපිටත් ඉතින් දෙමව්පියෝ කතා කරනවානේ. කතා කරලා විස්තර කියනවානේ. ඉතින් එතකොට මේ ඔය වගේ දේවල් කරනවා. ඔය වයසට ආවේනික ගතියක්. දැන් සිංහබාහු කියලා කියන්නේත් මේ එහෙම මහලොකුට මෝරපු කෙනෙක් නෙවෙයිනේ.
ඒ හින්දා එයාත් ඒ වගේ දේවල් තමයි එළියට දාන්නේ. ටක් ගාලා ඒ වගේ පොඩි හියුමන් කෑලි එළියට එනවා. හියුමන් කෑලි කියන්නේ පොඩි අන්එතිකල් කෑලි එළියට එනවා. පොඩි අර මට වගකීමක් තියෙනවා ඉෂ්ට කරන්න. ඒ හින්දා මම ඒ වගකීම ඉෂ්ට කරන්න යන්න දෙපේ. වාගේ එකක් නිකන් තියෙනවා. ඉතින් ඒ වයස ප්‍රශ්නේ. right. මට එනවා මැසේජ් ෂෝ ගාලා. right. කිව්වස අපේ අම්මා අහුන්නේ නැහැ. අන්න දැක්කනේ. මේ right දැන් කොහොම හරි ඔන්න සිංහබාහු මේ එහෙම කිව්වට පස්සේ සුප්පා දේවිය කියනවා මෙන්න මෙහෙම. නොකරන්න එලෙසා පියතුමගේ යන ඉක්මවලා පුතුනේ නපුරුයි වන්නේ අපසම දෙනටා නොකොලොත් කීලෙසිනා. දැන් කියනවා මේ නොකරන්න එලෙසා පියතුමගේ යන ඉක්මවලා පුතුනේ මේ එහෙම කරන්න එපා. පියතුමාගේ අන ඉක්මවලා වැඩ කරන්න යන්න එපා. මේ මොකද එහෙම කළොත් එහෙම නපුරයි වන්නේ අපසම දෙනටා. අපි හැමෝටම නපුරක් තමයි සිද්ධ වෙන්නේ නොකොලොත් කීලෙසිනා. මේ මම කියන විදිහට වැඩ කරේ නැත්නම් එහෙම අපි ඔක්කොටම ලොකු නපුරක් තමයි සිද්ධ වෙන්නේ. මොකද අපි නම් දන්නේ නැහැ කියලා කියනවා. සිංහබාහු කියනවා පටහැනි වෙන්ටා නොව ඔහු අනටා වෙන මගේ ගැලවෙන්ට නෑනේ මම මේ පටහැනි වෙන්න හදනවා නෙවෙයි. මම මේ පටහැනි වෙන්න හදනවා හැම නෙවෙයි. මේ අනේ මට මොහොතක් දෙන්න ළමයි. මේ අනේ ළමෙක් මැසේජ් එකක් දාලා තිනවනේ ලොග් වෙන්න බෑ කියලා. right මේ කියනවා මේ නොකර මේ පටහැනි වන්ටා නොව ඔහු වනට මේ පොඩ්ඩක් තේරුම් ගන්න මං කියන එක ඉවිසිල්ලෙන් අහගන්න. මම මේ කරන්න හදන මේ තාත්තා එප් කරන්න එපා කියපු දේ කරන්න හදන එකක් නෙමෙයි මම මේ කියන්නේ. නොපෙනෙන කලටා සැරසෙන කුමටා මා දැන් වලකන්ටා. මේ මට පටහැනි වෙන්ටා නොව ඔහු වනටා වෙන මග ගැලවෙන්ටා වෙන මාර්ගයක් නැහැ මෙතනින් යන්න. වෙන මාර්ගයක් නැහැ. වෙන මාර්ගයක් නැති නිසා තමයි මම මේ කරන්නේ. නැතු මේ තාත්තට විරුද්ධ වෙනවා කියන එකෙන් ඒක ගන්න එපා. දැන් සමහර වෙලාවට ඔබ අපේ ප්‍රායෝගික ජීවිතයේදී මම දන්නේ මට නම් එහෙම අවස්ථා ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදියට හිතන්න මෙන්න මෙහෙම. දැන් මේ දැන් පොඩ්ඩක් කලින් මෙච්ච එකක් කියනවා කායි වෙන උදාහරණ ඕනේ නැහැ. දැන් ලබන මාසෙ දැන් POTV එකේ විකාශනය වෙනවානේ මම ඉදිරිපත් කරන වැඩසටහන. දැන් එතකොට ඊයේ අද දැන් මේ අද ඔයගලගේ පන්ති පටන් ගන්න කලින් මීටින්ස් තිබ්බා. එතකොට මේ ඒකේ ගිටාර්ස් ප්ලේ කරන එක මල්ලි කෙනෙක් කෙනා සිතිජ ගුණරත්න කියලා සිතිජ මල්ලිට අපි ෂූට් එක දාගත්ත දවසට එන්න බැරි වුණා. එන්න බෑ. එයාට බෑන්ඩ් එකේ මේ ප්‍රැක්ටිස් එකක්. එතකොට මට කියන්න බෑනේ නෑ නෑ ප්‍රැක්ටිස් එක පැත්තකට දාලා මේ වැඩේට එන්න. එහෙම කියන්න බෑනේ. හරි නෑනේ. ඊට පස්සේ එයාව මම හැමම මීටින් එකේ තියාගෙන අනිත් ගිටාර්ස් ගහන අයියත් එක්ක මම කිව්වා මේ අයියා අපි මෙයාව දාගමුද දැන් ඔය දෙරනේ කැසට් එක කියලා වැඩසටහනක් නේ කැසට් එකේ ලීඩ් ගිටාර් ගහන අයියා මගේ හොඳ හිතවත් එක් සහ මේ අපේ ගෙදර ඉඳන් විනාඩි 10ක දුර එයාගේ ගෙදර තියෙන. එතකොට මට එයාට එක කෝල් එකක් දුන්නාම එයා ඒ වැඩේට මට දාගන්න පුළුවන්. දැන් එතකොට මම කියනක හොඳට තේරුම් ගන්න. එතකොට අර සිතිජ මල්ලිට අවුලක් යනව නේද? ඒ කියන්නේ දැන් මට එන්න බැරි හින්දා මා වැඩෙන් අයින් කරනවද දන්නේ නැහැ වගේ එකක් එනවනේ. මම ටක් ගාලා කිව්වා සිතිජ මල්ලි කලබල වෙන්න එපා. ඔයත් එක්ක කිසි අමනාපයකට නෙමෙයි මේ කරන්නේ. අපිටත් වෙන දවසක් නැහැ ෂූට් එක දාගන්න. ඒ හින්දා ඔයා කලබල වෙන්න එපා. අපි ඊළඟ මාසේ වැඩේදී අපි මේ වැඩේ කරමු කියලා මං ඒවා බැලන්ස් කරා. ඒ කියන්නේ මම කිව්වා, ඒ කියන්නේ මම කියන්නේ මේ ඔයාට එන්න බැරි හින්දා ඔයාත් එක්ක තියෙන තරහට මේ වෙන කෙනෙක් දාගන්නවා එහෙම නෙවෙයි. හරිද? මේ ඇත්තටම තව ගිටාරිස් කෙනෙක් දාගන්න ඕනි මේ වැඩේට. ඒ හින්දායි මම අපි තව කෙනෙක්ව මෙතෙන්ට ඇඩ්ජස්ට් කරගන්න හදන්නේ කියන එක තේරුම් කරලා දුන්නා. ඒ වගේ සිංහබහුව කියනවා පටහැනි වෙන්ටා නොව ඔහු අනටා. නෑ වරදවා තේරුම් ගන්න එපා. මම මේ තාත්තට මේ පටහැනි වෙන්න හදනව නෙවෙයි, විරුද්ධ වෙන්න හදනව නෙවෙයි. වෙන මග ගැලවෙන්න වෙන මාර්ගයක් නැහැනේ ගැලවෙන්න. නොපෙනෙන කලටා සරසන කුමටා මා දැන් වලකන්ටා. කියනවා මේ නොපෙනෙන කලට මාව දැන් වලක්වන්න හදන්න එපා. මොකටද වලක්වන්න හදන්නේ? යන්න ඕනේ අනිවාර්යෙන්ම. අපිට රාජ්‍යුරුමයක් තියෙනවා. මේ කැලේට වෙලා ගල් ගුහාවක් අස්සේ ඉඳලා හරියන්නේ නැහැ. අපි යන්න ඕනේ රාජ්‍යුරුම හොයාගෙන. ඒක අපේ උරුමයක්. කියලා ඔන්න සිංහබහුව එතනින් බ්ලැක් අවුට් කියලා කියන්නේ එතනින් ඔන්න එයා යනවා. පොතේ ඉන්දිසේ කියනවා මේ සේ රිවි බිම්බා පතල තෙද බලති මහරු මෙන රණ ටැම්බා නිසසල ගුණයෙන් සපිරු මනරම් යුගබාදී අහස ඔසවන යුරු නේ විකුම් සිහබා පෙරළුවේය ගල් පුවරු. දැන් එතනින් පස්සේ දැන් මේ අහන්නකෝ ඔය සිංහබහු නාට්‍ය ඇතුළු ඕකේ තියෙන ওই නාට්‍ය වර්ගයේ තියෙන විශේෂ ලක්ෂණේ තමයි දැන් හිතන්න ළමයි මෙහෙම ප්‍රායෝගිකව අපි හිතමු මිනිස්සෙක් ගලකින් පහළට වැටෙනවා.
ඔය අරවල මේ නාටකංකාරුව ටෙලි නාට්‍ය කරපු වෙසක් නාට්‍යයේ කතාව මතකද ඔයගලට? ගලෙන් වටුණු කුමාරයා කියලා අර මාලන් කරන්න එක. ඇත්තටම එහෙම කතාවක් තියෙනවා. ඇත්තටම එහෙම කතාවක් තියෙනවා හොඳේ. මේ එතකොට ඒක ඇවිල්ලා සතරම රත්නාවලියේ තියෙන කතාවක්. එතකොට මේ හිතන්නකෝ වේදිකාව උඩ ස්ටේජ් එකක් උඩ මිනිස්සෙක් ගලකින් පහළට තල්ලු කරලා දාන්න පුළුවන්. ප්‍රායෝගිකව එහෙම එකක් කරන්න බෑ. මුහුද ගොඩ ගලනවා වගේ දෙයක් කරන්න පුළුවන්. ප්‍රායෝගිකව ස්ටේජ් එකක් උඩ එහෙම දෙයක් කරන්න බෑ. ගිනි කන්දක් පිටාර ගලනවා වගේ එකක් කරන්න පුළුවන්ද? ගම් වතුරක් ගඟක් පිටාර ගලනවා වගේ එකක් කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ගඟක් ගහනලා මොකද වතුර ගහන්නේ? එහෙම බෑ. එතකොට අපි හිතා ගන්න ඕනි මෙතන වෙන්නේ මෙන්න මෙහෙම එකක්. සමහරලාට ලයිට්ස් පාවිච්චි කරනවා, නළුවන්ගේ වේරියේෂන්ස් මාරු කරනවා, ඒගොල්ලන්ගේ කස්ටියුම් මාරු කරනවා, එක එක දේවල් කරනවා. එහෙම කරලා තමයි මේ සිද්ධි පෙන්වන්නේ. එතකොට නාට්‍ය බංගය කෙනෙක් කිව්වේ ගිය සතියේ අර පරාක්‍රම බහුව රජතුමා කියලා තියෙනවා මේ පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඊතා දුලබු. පද්‍යයේ රසහව් වෙන චමත්ගේ ප්‍රශ්න උත්තරේ මේ පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඊතා දුලබු. පද්‍යයේ රසහව් වෙන ජනතාව ඊටාම මේ දුර්ලභයි කියලා තමයි කියන. තාම මෙසේජ් එකක් කරලා දෙනවා. කවුද? නඩේකින්. ලකීෂා හරි. අවුලක් නෑ ලකීෂා. හරි. මේ කියනවා මේ පෙදෙහි රසහව් විඳිනා පද්‍යයේ සාහිත්‍යයේ නාට්‍යයේ රස හරියට විඳින ජනතාව පෙදෙහි රස හව් විඳිනා හරියට විඳින දෙනෙතා ඊතා දුලබෝ මේ සාහිත්‍ය වින්දනය කරගන්න පුළුවන් ඇස්තේට මිනිස්සු හරි අල්පයි. ඇත්තටම මම ওই පන්ති පටන් ගන්න කලින් සින්දුවක් දාන්නේ මගේ මේ කොහෙටවත් කහනවට එහෙම නෙවෙයි. මම ඒ දාන්නේ මම තෝරගත්ත ගීතනේ දාන්නේ. එතකොට මම ඒවා දාන්නේ ඕගොල්ලන්ගේ රස වින්දනය තව ටිකක් වර්ධනය කරවන්න. සහ ඕගොල්ලන්ගේ මම දන්නවා අද කාලේ හැන බහුතරයක් ගීත ටික තමයි ඕගොල්ලෝ අහන්නේ TikTok එකකට. ඕගොල්ලෝ මම දන්නන්නේ බහුතරයක් TikTok පාවිච්චි කරනවා කියලා. ඒකට TikTok එකට ගියාත් ඇහෙන්නේ සින්දු, YouTube මේ දවස්වල ට්‍රෙන්ඩින් තියෙනෙත් ඒ වගේ සින්දු. එතකොට ඕගොල්ලන්ගේ කන් කිලිටි වෙනවා. මගේ වචනෙන් කිව්වොත් එහෙම කිලිටි වෙනවා කන් කිලිටි වෙන්න දෙන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම අනාගතයේදී ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මට පුළුවන් දේ මොකද්ද පන්ති පටන් ගන්න කලින් සින්දු කිහිපයක් ඕගලන්ට අහන්න දෙන එක. මම මේ කියන්නේ පරණ සින්දු අමරදේව මාස්ටර්ලා සුනිල් එදිරිසිංහ මහත්තයලා කරුණාරත්න දියුල්ගනේ මහත්තයලා කියන සින්දු විතරක් හොඳයි අලුත් සින්දු නරකයි කියන එහෙම නෙවෙයි ඈ. ඕගොල්ලෝ දන්නවනේ මම සින්දු දානකොට මික්ස් එකේ දාන්නේ. මික්ස් එකේ දානකොට පරණ සින්දු ප්ලේ වෙනවා. අලුත් සින්දු වලින් හොඳ සින්දු කියලා මම තීරණය කරන සින්දු මම ප්ලේ කරනවා. ඒවෙන් ඉන්නේ පොඩි වෙන ටේස්ට් එකක් ඕගලන්ට හදන එක. හරිද? මම දන්නවා මගේ ස්ටේටස් බලන ළමයි මගේ ස්ටේටස් වලට මේ රිප්ලයි කරන ඒවා. සර්ගේ ස්ටේටස් බලලා සමහර ළමයි මේ මට ගිය සතියේ ළමෙක් මෙසේජ් එකක් දාලා දෙනවා සර් මම නම්බර එක මාරු කරා. මේ ළමයා මගේ පන්තිත් ඇවිල්ලා ඉවරයි. විභාගෙත් වෙලා කැම්පස් එකටත් ගිහිල්ලා. මේ මට මෙසේජ් එකක් එනවා අනේ සර් මාගේ නම්බර එක සේව් කරගන්න මම සර්ගේ ස්ටේටස් බලන්න හරි කැමතියි කියලා. ඉතින් පුද්ගලිකව මට සතුටක්. මම එහෙම හිතලා මෙහෙම මෙන්න මේක දාන්න ඕනි කියලා මම එහෙම හිතලා ස්ටේටස් දාන කෙනෙක් නෙවෙයි. මම වාහනේ යනකොට සින්දුවක් මට ආසයි හිතෙන සින්දුවක් ඒ වෙලාවත් එක්ක ගැලපෙනවා නම් මම ඒක පොඩි වීඩියෝ කට් එකක් අරගෙන දානවා. ඊට පස්සේ කොහේ හරි ගිහලා පොඩි සින්දු කෑල්ලක් කිව්වොත් ඔන්න ඒක දානවා. පොතක් කියවොත් ඒක දානවා. රෑ හැරගෙන වැඩ කරනවා කියන එක නම් හිතලා දාන එකක්. ඒ කරන්නේ ඕගොල්ලන්ව ඉම්ප්‍රෙස් කරන්න. ඕගොල්ලන්ටත් රෑ හැරගෙන වැඩ කරන්න පොළඹවන එක තමයි ඒ කරන්නේ. ඒ කියන්නේ දැන් මම ඊයේ නිදා ගන්නකොට ඊයේ මේ අද පහන්දර නිදාගත්තේ 3:45. 3:45 මම නිදා ගන්නකොට මම ආයේ 7:00 නැගිට්ටා. 7:20ට නැගිට්ටා. ඒක ඔප් වෙනවා මම ඕගොල්ලන්ට අර මේ 10 වසරේ ගෲප් එකට මේ good morning message එක දාලා ඇත්තේ එකක් පහුවෙලා මට මතක විදිහට. ඔය දෙනින් පස්සෙත් මම හැරලා හිටියා පොඩි ලියන වැඩ ටිකක් තිබ්බා. ඕගොල්ලන්ගේ මේ පේපර් එක හැදුවා. හෙට රෑ එවන්න දින පේපර් එකේ ප්‍රශ්න ටිකක් හැදුවා. ඔය වගේ වැඩ ටිකක් කරා. හැබැයි මේ වෙනකොට මට දැන් සාමාන්‍යයෙන් ඉස්සර මට ඔච්චර දැන් අපි හිතමු පාන්දර 3ට නිදාගත්ත කියලා 3:00 වුණා 3ට නිදාගත්ත කියලා 3ට නිදාගෙන මං ආයි 7:00ට නැගිට්ට කිව්වහම 4 5 6 7:00යි පැය 4:00යි ඊට පස්සේ non stop මම එක දිගට වැඩ මම උදේ ගෙදරින් ගියා ගෙදරින් ගිහිල්ලා මම ආයි හැන්දෑවේ ගෙදර එනකොට 5:20ට විතර ඇති ඊට පස්සේ 6ට මීටින් එක 8ට ඉවරුණා ඒක කෑවා 8:00ට උන දැන් පන්ති තාම මට නිදිමතක් අහලකවත් නෑ මට ඔළුව කැක්කමකුත් නෑ මොකුත් නෑ දැන් ඒකට හුරු වෙලා අපි කියන පදන් වෙලා කියලා දැන් ඒකට පදන් වෙලා තියෙන්නේ. ඒකට මම ඔය
මේ රෑට පොතක් කියවනකොට පොඩි පින්තූරයක් ගහලා ටයිම් එකත් එක්ක මෙන්ෂන් කරලා ස්ටේටස් එහෙම දාන්නේ ඕගොල්ලන්ව තව ටිකක් ඉම්ප්‍රෙස් කරවන්න මේ වැඩේට. කියන්නේ මහන්සි වෙන්න තව ටිකක් කියලා. එහෙම ඔය සමහරට මගේ ටැග් ලයින් එකක් තියෙනවා මේ හීන දකින්න නම් තරුවස්සෙත් ඇහැරලා ඉන්න කියලා. ඒක ළමයි ගොඩක් පාවිච්චි කරන මම දැකලා තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත. හීන දකින්න ඕන නම් නිදාගෙන හරියන්නේ නැහැ. නිකන් මිලෝ රහක් නැති කිසිම වැඩකට නැති මිනිස්සු වගේ හැම වෙලෙම නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඇත්තටම හීන දකින්න ඕන නම් තරුවස්සේ ඇහැරලා ඉන්න පුළුවන්. මොකටද අප්පා උදේ 10 11 වෙනකන් නිදා ගන්නවා ආයි කියන්නේ ඒගොල්ලෝ රෑටත් කියන්නේ රෑ 7ට 8ට නිදා ගන්නවා ආයි හැරෙන්නේ ඊට පහුවදා 9ට 10ට. මොකටද අප්පා එහෙම ජීවිත? එහෙම ගණන් හැදලා බැලුවාම උන්ගේ අවුරුදු අපි හිතමු කාගේ හරි මිනිස්සෙක්ගේ වයස අවුරුදු 50යි නම් ඒ වයස අවුරුදු 50න් 25ක් මේ මනුස්සයා නිදාගෙන මොකටද එහෙම ජීවිත? මගේ මේ මනුස්සයාගේ ජීවිත කාලේ භාගයක් මේ මනුස්සයා නිදාගෙන මේ ලෝකේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ නේ මනුස්සයා. එහෙම මං හිතන්නේ මට මේ වෙනකොට තේරෙන දේ තමයි එහෙම ජීවත් වෙලා වැඩක් නැහැ. ඒකට අපි මං කියන්නේ හැම වෙලේම මැරෙන්න කලින් ජීවත් වෙලා මැරෙන්න ඕනේ. ජීවත් වෙනවා කියලා කියන්නේ නිකන් ඔහේ ඉන්නවා කියන එක නෙවෙයි. ඇහැරන් ඉන්නේ දැන් මගේ යාළුවෝ ඉන්නවා මගේ හොඳම යාළුවෝ. නිදා ගන්නවා 11 විතර වෙනකොට. මේ උදේ නිදා ගන්නවා රෑ 11 විතරකට නිදා ගන්නවා. ආයෙ නැගිටින්නේ ඊට පහුවදා 11 මාට විතර. ඒ කියන්නේ පැය 12 මාරක් විතර නිින්දට කැප කරනවා. දවසේ පැය 24යි තියෙන්නේ 24න් 12ක්ම නිදි. මොකටද මේ ජීවත් වෙලා සමහර වෙලාවට. ඉතින් මේ මම කියන්නේ ඒකයි. ඉතින් ඊට වඩා ගොඩාක් වැඩ තියෙනවා කරන්න. මං කියන්නේ මිනිස්සෙක් පුළුවන් තරම් මං අත්දකලා තියෙන දෙයක් කියන්නම්. මිනිස්සෙක් මොනවා හරි ප්‍රශ්නයකින් පීඩා විඳිනවා නම් ඒ පීඩා ඒක ප්‍රේමයෙන් වෙන්න පුළුවන්, ඒක ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඒක මේ කවුරු හරි යාළුවෙක් තරහ වෙච්ච දුකක් වෙන්න පුළුවන්, විභාගයකට තියෙන මානසික පීඩනයක් වෙන්න පුළුවන්. ඒව නැති කරගන්න පුළුවන් ක්ෂණික විසඳුමක් තමයි පුළුවන් තරම් වැඩ එක බිසි වෙන්න. පුළුවන් තරම් වැඩ එක බිසි වෙන්න. එතකොට අපිට පුළුවන් අපේ ජීවිතේ මේන්ටේන් කරගන්න සහ ඕගොල්ලෝ දන්නේ නැතුව වැඩ ගොඩක් ඕගොල්ලෝ කරලා. ඕගොල්ලෝ දන්නේ නැතුව ඕගොල්ලෝ වැඩ ගොඩක් කරලා. දවස අවසන් වෙනකොට. දැන් මගේ යාළුවෝ ඉන්නවා උන් උදේට නැගිටිනවා 11ට විතර. නැගිටලා දවල්ට කාලා ආයි පැයක විතර පොඩි ඇලර්ට් එකක් දානවා නිකන්. ආයෙ ඕන්න නිකන් හැන්දෑවේ 4ට 5ට විතර ආයෙ නිදා ගන්න. ආයෙ ඊට පස්සේ කාලා ආයෙ නිදා ගන්න. ඉතින් නිදිම තමයි. මේ ලෝ රහක් නැහැ. භාෂාවෙන් කිව්වොත්. ඉතින් ඒ නිසා එහෙම වෙන්න එපා. මේ එහෙම වෙන්න එපා. මොකද පුළුවන් තරම් ඇහැරලා ඉන්න try කරන්න. ඇහැරලා ඉන්න එක හොඳයි සහ මේ දැන් ඔය ළමයි අහනවා සහ දෙමව්පියොත් මට කතා කරලා හොඳ මේ අගේ කරන ඔය මම ලියන කියන දේවල් මගේ ටියුට් වල තියෙන ඔය කවි කෑලි පොඩි ඒවා ඉතින් ළමයි මගෙන් අහන ප්‍රශ්නේ තමයි සර් ඒවා ලියන්නේ මොන වෙලාවටද? ඔච්චර වැඩ තියාගෙන සර් අපි දකිනවා සර් හැම වෙලේම පාරේ ඉන්නේ සර් එහෙට මෙහෙට යනවා හැම වෙලේම සර් ස්ටුඩියෝස් වල වැඩ කරනවා අනම්මනම් සර් පන්ති කරනවා ඉගෙන ගන්න වැඩ තියෙනවා ඔය ඔක්කොමත් එක සර් කොහොමද ඔය ලියන්න කාලයක් හොයාගන්නේ කියලා. ඉතින් රෑ තියෙන්නේ ඒකනේ රෑ කියලා එකක් තින්නේ ඒකනේ. රෑ තියෙන නිදා ගන්න නෙමෙයි මට නම්. මොකද මේ වැඩ තියනවා කරන්න ඕනේ තරම්. අපෝ යෝන තරම් තියෙන වැඩක් නැත්තම් පොතක් කියවනවා. ඉතින් මේ ඒ නිසා අර නිින්දා මම දන්නේ මට නම් නිින්ද අවශ්‍ය වුණාම විතරයි මම නිදාගන්නේ දැන් වෙනකොට. හැබැයි ඉස්සර තිබ්බා 8:00මාර නිදි. ඉස්කෝලේ යන කාලේ 8:00මාර නේද නිින්ද යනවා මට. ඊට පස්සේ ඒක හැදුනේ මේ පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ මොකද මට උදේ පාන්දර හරින්න බැරි ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ උදේ පාන්දර හැරෙන්න බෑ කියලා කියන්නේ ට්‍රිප් එකක් යනවා වගේ නම් හැරෙනවා. පාඩම් කරන්න හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ පාඩම් කරන්න හැරෙන්න බෑනේ. හතර වටේ කළුවරයි කුරුල්ලෙක්ව කෑ ගහන්නෙත් නැහැ. මේ ඔක්කොමලා නිදි. එතකොට කොහොමද මේ අපි පාඩම් කරන්නේ වගේ එකක් නිකන් මට තියෙනවා. ඒ හින්දා මම එච්චර ආස නැහැ. මං උදේ 4ට නිදිනවා උදේ 9ට හරින්නේ. පැය 5ක විතර නිින්දන්නේ තියෙන්නේ. අවුලක් නැහැ. ඔව් පැය 5යි. ෂේප්. අපි දැන් පැය කීයක් වැඩ කරන්න ඕනිද? මට මෙන්න මෙච්චර ගාණක් කියලා හැම වෙලෙම කියන්න බෑ. හේතුව ඒක තමන්ට අනුවනේ තමන්ගේ ගෙදර තියෙන වටපිටාව ඒ දේවල් එක්ක එක තීරණය වෙන්නේ. අඩුම ගානේ පැය 4ක් නම් වැඩ කරන්න ඕනේ. අඩුම පැය 4ක්වත් වැඩ කරන්න ඕනේ. ඔව් සර් ටියුට් වල අන්තිමට දාලා තියෙන ටික නම් මම හැම වෙලේම කියවුවා. හරිම ලස්සනයි. thank you. ඉතින් මේ ඒ නිසා මේ අර මං කියමින් හිටියේ වයසට ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ වයසට ආවේනික ලක්ෂණ ටික එච්චර දුරට අරගෙන යන්න එපා. ඒක හොඳ නෑ ඒක. මේ එතකොට දැන් මෙතන සිංහබාහු නාට්‍යයේ සිංහබාහු වෙවිලා අර ගල්දොර මෙහෙම පැත්තකට කරලා අරින එක අපිට ස්ටේජ් එකේ පෙන්වන්න බෑ.
ස්ටේජ් එකේ පෙන්වන්න බැරි නිසා මොකද කරන්නේ? ටක් ගාලා එතනට දානවා පොතේ ඉන්න නිසා. එයා ඇවිල්ලා සිද්ධි විස්තර කරලා දානවා. එයා කියන්නේ සේරිවි බිම්බා පතල තෙද ඇති පතල තෙද බල ඇති මහරු මෙනරන් ටැම්බා නිසසල ගුණයෙන් සපිරු මනරම් යුගබා දී අහස ඔසවන යුරු හරියට සිංහ බාහු මෙයාගේ බාහු වලින් ගල්දොර ඇරියේ අහස උස්සනවා වගේ මෙහෙම. ඒ කියන්නේ උස්සලා බෑ මේක අරන් තියන්නේ. මේ අහස ඔසවන යුරු නෙවිකුම් සිහබා වික්‍රමාන්විත සිංහ බාහු පෙරළුවේ ගල් පුවරු මේ ගල් පුවරුව පෙරළලා දැම්මලු පැත්තකට එයාගේ ශක්තිමත් බාහු වලින්. හරිද? ඔය පොඩි ටික මේ හරිද? එතකොට ඔන්න සිද්ධිය ඒ විදිහට කියලා දැන් උන ආයි පාර කැරක්ටර් එකක් යනවා ස්ටේජ් එකට. කවුද එන්නේ? සුප්පාදේවි. වේරුදු දැන් ඔන්න දැන් තේරෙනවද? ඔන්න දැන් අර දෙගොල්ලන්ගේ වාදයේ ගියා. ඊට පස්සේ පොතේ ඉන්නේ ඉස්සරහට ඇවිල්ලා ගියා. හරි දැන් ගල්දොර පෙරළුවා. දැන් එතනින් පස්සේ ආය නාට්‍ය දුවන්න එපා කතාව. ඔන්න දැන් කතාව දුවන්න පටන් ගන්නවා. මේ වේරුදු දෝසා කලමේදේ සමල්ලේ කියලා කරගෙනම මේක වෙලි. මේ වේරුදු දෝසා කලමේදේ මාපුතු නොතකා විපාකේ මුවපත් වූයේ නියත විනාසේ මේ මොහොතේකින් කරනෙම්දෝ මුලා වී මග නොපෙනේ. ඒ කියන්නේ වේරුදු දෝසා ලොකු දෝෂයක් සිද්ධ වෙන්න තමයි යන්නේ මේ කරපු දෙයින්. මේකේ විපාකේ ඉච්චර හොඳ නැහැ. මුවපත් වූයේ නියත විනාශය. මුවපත් වෙනවා කියලා කියන්නේ ළඟට එනවා, සමීපයට එනවා. දැන් නියත වශයෙන්ම අපි විනාශ වෙනවා. සිංහයාට ඇවිල්ලා මල්ල පැනලා සමහරලා අපිවත් කාලේ ඉවරක්ම කරලා දායි. නියත විනාශේ මේ මොහොතේකින් කරනෙම්දෝ මුලා වීමක නොපෙනේ. මට තේරෙන්නේ නැහැ මේ වෙලාව මම මොකද්ද කරන්න කියලා. ජීවිතේ අපිටත් ඔන්න වගේ වෙලාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර ප්‍රශ්න එනවා එක ටිකකින් හරියනවා. සමහර ප්‍රශ්න එනවා ආපු ගමන් මොනවද කරන්න කියලා හිතා ගන්න බෑ නිකන්. සමහරවල්ලාට නිකන් මෙහෙම මේ උගුරේ මෙන්න මේ හරිය නිකන් පොඩි උගුරු මේ උගුරු දණ්ඩ හරිය වෙරළු ගෙඩියක් නිකන් හිර වෙලා වගේ දැනෙන්න ගන්නවා. නිකන් කෙල ගිලින් නැති නිකන් පොඩි කකුල් ලෙවුලලා පොඩි ගතියක් එනවා. ওই විභාග ප්‍රතිඵල එහෙම එනකොට ඕක එනවා. මට හොඳට මතකයි මගේ O level results මම බැලුවේ කමියුනිකේෂන් එකකින් මම පාරේ හිටියේ වෙලාවේ මේ මම ප්‍රතිඵල බලන්න කමියුනිකේෂන් එක ඇතුළට මෙහෙම යනකොටම දඩස් ගාලා ගෑල් ළමෙක් වෙනවා. බලනකොට ඒ ළමයාත් මේ O level results බලන්න ඉල්ලේ කඩේට ඒ ළමයා සබ්ජෙක්ට් 4ක් දුකද ෆේල් මේ වැටිලා වැන්න මෙහෙම දඩස් ගාලා වැටුණා. right යන්නට වේදන් සැමියා හැරා වනවාසෙන් මේ පුතු සමගා දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙනා මග ඔස්සේ යා යුතු වන්නේ නොසැලී කිසි මෙම වේලේ. දැන් කල්පනා කරනවා දැන් ගල්දොරත් ඇරියා. දැන් මෙතන හිටියොත් එහෙම මහ විනාශයක් සිද්ධ වෙනවා සිංහයා වුත් එහෙම. ඒ නිසා මොකද වෙන්නේ මේ හොඳම දේ තමයි දරුවන් දෙන්නත් එක්ක මෙතනින් යන්නේ. ඒක වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි වරදවා වටහා ගන්න එපා. මෙතන මේ සුප්පාදේවිය සුප්පාදේවිය සැමියත් එක්ක තියෙන තරහකින්වත් සැමියාට මේ වංචාවක් කරන්න හිතාගෙනවත් එහෙම නෙවෙයි මේ යන්නේ. උදේ එයාට කරගන්න දෙයක් නැති නිසා. හරිද? එයාට කර කියා ගන්න දෙයක් නැති නිසා තමයි එයා මෙතනින් යන්නේ ගැලවිලා. පැහැදිලිද? දැන් මම පොඩි උදාහරණයක් කියන්නද? මම අර කිව්වේ මේ පාඩම අපේ ජීවිතත් එක්ක හරියට බද්ධ වෙලා තියෙනවා කියලා. මම මේ දවස්වල කියවින නවකතාව. ඒ නවකතාවේ බලමු මට ඒ කෑල්ල හොයාගන්න පුළුවන් නම් මම ඕගලන්ට කියන්නම් මේ ඒ කොටස මොකක්ද කියලා. හොඳයි. ඒක දැනගෙන ඉන්න එක හොඳයිනේ ඕගොල්ලෝ. නෑ මට ඒක හොයාගන්න නෑ. දැන් මම කියමින් හිටියේ සමහර වෙලාවට ඔය ඕගොල්ලෝ කියවන්න ඔය නීතිය සම්බන්ධ දේවල් දැන් ඔය මෙතන තියෙන පොත් ශ්‍රී ලංකාවේ නීති ඒක ලියලා තියෙන නීතිවේදී චන්ද්‍රසේන කියලා කෙනෙක්. ආයෙ තියෙනවා නඩු නිමිති සහ අධිකරණ බලය. ඒක ලියලා තියෙන්නේ නීතිඥ කපිල ගාමිණී ජයරත්න. අන්න ඒ වගේ පොත් තියෙනවා. හරිද? නීතිය සම්බන්ධයෙන් නඩු තීන්දුව සම්බන්ධයෙන් දේශපාලනික තීන්දුව සම්බන්ධයෙන් තියෙනවා මාර අපිට ගොඩාක් දේවල් ඒවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔබ දන්නවද සමහර වෙලාවට මිනිස්සුන්ව නඩු වලින් නිදහස් වෙනවා. දැන් හිතන්න මේම අපි හිතමු කවුරු හරි ගෙදරක. හරිද? මේ කොහේ හරි ගෙදරක අපි හිතමුකෝ තාත්තා බීලාවිල්ලා අපි හිතමු කවුරු හරි වැඩිහිටි කෙනෙක් බීලාවිල්ලා රණ්ඩු කරනවා ගෙදර.
රණ්ඩු කරන අමානුෂික විදිහට පහර දෙනවා කියලා. මම මේ ළඟදී කියෙව්වා මේ පොතක ළමයෙක් ගෙදර තිබ්බ පිහි අරගෙන තාත්තගේ බඩට අරනවා. තාත්තා මැරෙනවා. එතන මැරෙනවා ළමගේ තාත්තා. එතකොට මොකද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් එහෙම මැරුණට පස්සේ ඒ ළමයා පිහි අරගෙන පැනලා යන්න බෑ. ඒ ළමයා පැනලා යන්නේ නැහැ. ඒ ළමයා පිහි අතේ තියාගෙන තාත්තා දිහා බලාගෙන ඇඳට ඉතන කාමරේ ඇඳ උඩ වාඩිලා ඉන්නකොට පොලිසිය යනකොට. පොලිසිය අත්අඩංගුවට ගන්නවා. හැබැයි ඒ ළමයා නිදහස් වෙනවා. ඒක ඉතින් බරපතල කාරණාවක්. එහෙම නිදහස් වෙන්න පුළුවන්ද කියන එක. මේ ඒ ළමයා නිදහස් වෙනවා මේ දඩුවමක් ලබලා හේතුව ශරීර කෝපය. එහෙම අධිකරණ තීන්දුව තිබුණා. ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ බලාත්මක වෙන්නේ නැති සමහර නීති තියෙනවා. මම දන්නේ මේ වෙනකොට නම් ඒවා ක්‍රියාත්මකද කියලා. කෝච්චි පාරේ ඇවිදගෙන යන එක නීතියෙන් තහනම්. මම දන්නේ මීට කලින් ඔයගොල්ලෝ අහලා තියෙනවද කියලා. කෝච්චි පාරේ ඇවිදගෙන යන එක නීතියෙන් තහනම්. දඩේ රුපියල් 10යි. ඒක ඇත්තටම ওই නීතිය ක්‍රියාත්මක වෙන්න නැති හේතුව තමයි රුපියල් 10 මොකක්ද? පොලිසිය කට්ටිය අපිව ඇරෙස්ට් කරන්න આવුත් එimhe කෝච්චි පාරේ ඇවිදගෙන ගියා කියලා අනේ සර් මේ විකාර කරන්න එපා එන්නකො යන්න තේකක් බොන්න කියලා ඒ මිනිස්සුන්ටත් කන්න බොන්න දීලා යවන්න පුළුවන්. රුපියල් 10 මොකද්ද? නේද? ඒ නිසා මේ ඒ වගේ නීති ඊළඟට මේ 1989 බැරක්ක රෙගුලාසි පනත කියලා එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද දන්නවද? දැන් ඔය මේ මම කියන්නේ ප්‍රායෝගික ජීවිතේට උවමනා කරන දේවල් හොඳේ. දැන් හිතන්න අපි පාරේ යනකොට ගහලා තියෙන දේ සමහර වංගු වල ඒ වංගුවේම වෙච්ච ඇක්සිඩන්ට් එකක් ෆොටෝ ගහලා මේ ඉතින් සර් ගොඩක් රැනකම් හැල්ලින්න බෑනේ අම්මලා බයිනවනේ. ඉතින් නිකන් ඉන්න එපා පාඩම් කරන්න ඕනේ. නිකන් හැල්ලින්න එපා. පාඩම් කරන්න වැඩ කරන්න. මේ සමහර වංගු වල ගහලා තියෙනවා නේද ලොකුවට බෝඩ්ස්. ඔය සෙලින්කෝ ඉන්ෂුරන්ස් වගේ කම්පැනි වලින් ගහලා තියෙනවා මේ මෙම වංගුව රියා අනතුරු බහුල වංගුව. ප්‍රවේශමෙන් රිය පදවන්න. එහෙම ගහලා තියෙනවා. එතකොට සමහර වංගු වල එහෙම පුවරු ගහලා තියෙනවා. ඒ වංගුවේම වෙච්ච ඇක්සිඩන්ට් එකක් ෆොටෝ ගහලා තමයි බෝඩ් එක ගහලා තියෙන්නේ. ඒ වංගුවේම වෙච්ච ඇක්සිඩන්ට් එකක් බෝඩ් එකේ ගහන එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි හිතමුකෝ කවුරු හරි මිනිස්සෙක්ගේ මෘතදේහයක් පේන්න. එහෙම මූණ පේන්න. ෆොටෝ එකක් ගහලා ඒ විදිහ නම්පුරයක් ගැහුවොත් එහෙම ඒ අගතියටපත් වෙච්ච පාර්ශවයේ ඒ කියන්නේ ඒ මෘත ශරීරයේ අයිති පුද්ගලයාගේ ඥාතීන්ට පුළුවන් පොලිසියත් එක්ක මේ නඩු මාර්ගයකට හේතුව ඒ මනුස්සයාගේ මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා තමයි නීතිය සඳහන් වෙන්නේ. ඒක තමයි ඔය කියන්නේ 1989 බැරක්ක රෙගුලාසි පනතෙන් ඒ වගේ නාම්පුරු තියන්න දෙන්නේ නැහැ. ඒවා බෑ කාගේවත් චරිතයට හානි වෙන දේවල් දාන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. හරි. අපි යමුකෝ පාඩමට. ඉතින් දැන් මෙතන මේ කවුද අපේ සිංහ සුප්පා දේවියත් මේ මෙතන මේ ගල්දොර හැරලා දාලා යන්නේ ඇත්තටම වෙන කර කියා ගන්න දෙයක් නැති නිසා. ඔන්න දැන් සිංහ බහුව ආයි කියනවා මාගල පෙරලා ලෙන්දොර හැරිය බව ඔබ දන්නේහිය. මෑණියනි. අවට ලෝකේ ඊතා රමණීය වේ. කිසිදු බියක් සිතට නොනැගී. ඔබ හා නැගණියෝද මා සමග යන්න කැමැත්ත වුනම් මගේ අදිෂ්ඨානය මුදුන්පත් වේ. යලිත් සිතා බලනු මැනවි. PDF book download කරන්න වෙබ්සයිට් එකක් කියන්නකෝ. මම කිසිම වෙබ්සයිට් එකක් රෙකමන්ඩ් කරන්නේ නැහැ අචින්ත. හේතුව ඒවැය තියෙන PDF ඩැමේජ් වෙච්ච ඒවා සහ මම ඒකට හොඳම උදාහරණ කියන්නම් අර KK ශ්‍රීනාත් කියන අපේ සහෘදයාගේ පොතක් ආව බුදුන්ගේ රස්තියාදුව කියලා. ඒ බුදුන්ගේ රස්තියාදුව කියන පොත තහනම් වෙච්ච පොතක් ලංකාවේ ඇතුලේ. ඒ නම නිසා. හැබැයි මේ පොතේ තියෙන්නේ මේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ මේ පොතේ ඇතුලේ බුදුහාමුදුරන්ට අපහාස වෙන මොකුත් නැහැ. හැබැයි මේ පොත ඉන්ටර්නෙට් එකේ ගහලා බැලුවම එන PDF එක තනිකරම ව්‍යාජ පිටපතක්. ඒ කතුවරයා ලියපු කිසිවක් ඒක නෑ. ඒ නිසා මේ ඒක මම එක දවසකුත් කිව්වා මම හිතන්නේ. ඒ ක්‍රමයේ ඉච්චර සාර්ථක නැහැ. සහ මේ ඕනි තරම් WhatsApp group Telegram group ඕනි තරම් තියෙනවා මේ හොඳ PDF තියෙන. ඇත්තටම තියෙනවා. මම එහෙම දෙකක තුනක විතර සමාජිකත්වයේ දරලා තියෙනවා. ඇත්තටම මම PDF කියවන්න මම එච්චර කැමති නෑ. ඒතුව මේ මට ඒ ෆීල් එක නෑ. පොතක් කියවන ෆීල් එක නම් පොතක් කියවන්න ඕනේ. හරියට නිකන් අර නුවරඑළියට ගියාම ජර්සි දාගෙන ඉන්න නම් මොකටද නුවරඑළිය ගියේ වගේ කෙනෙක්. නුවරඑළිය යන්නේ සීතල විඳින්නනේ. ඉතින් සීතල විඳින්න නම් නුවරඑළියට ගිහිල්ලා ආයි මොකටද ජර්සි දාගන්නේ? සීතල නම් සීතල ඉන්න ඕනේ. ඒ වගේ තර්කයක් ඒක. ඉතින් කොහොම හරි දැන් ඔන්න සිංහබහුව කියනවා මේ ඔව් සුදේශ් PDF කියවන්න තමයි. වැඩක් නැහැ කියන ඉච්ච සෙට් වෙන්නේ නැහැ මට. මාගල පෙරලා ලෙන්දොර හැරිය බව ඔබ දන්නේහිය මෑණියනි. අවට ලෝකේ ඊතා රමණීය වේ. දැන් ගල්දොර හැරලා දාලා පොඩ්ඩක් මහන්සියෙන් එහෙම අත් දෙකම දාලා
අවට ලෝකේ ඊතා රමණීය වේ. කිසිදු බියක් සිතට නොනැගේ. ඔබ හා නැගණියෝද මා සමග යන්න කැමැත්ත වුනම් මගේ අදිෂ්ඨානය මුදුන්පත් වේ. දැන් ආයි පාරක් අම්මට පොඩි අප්‍රෝච් එකක් ගේනවා. පොඩි ඉල්ලීමක් පොඩි නිකන් පොඩි ක්ලූ එකක් දෙනවා මේ. ආයි පාරක් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. යලිත් සිතා බලන්න මැනවි. සුප්පා දේවිය කියනවා මෙන්න මෙහෙම. නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරපියා යන්ට සනිටුහන් කර ගතිමි. මා මෙසේ කරන්නේද හද තුළ ඇති මහත් වේදනාවකින්. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දැනුමි. යමු දරුවෝ. දැන් මීට වඩා ගොඩාක් හැඟුම්බරවනේ සුප්පා දේවිය ඔක කියන්නේ. නුඹගේද නුඹ නැගණියගේද සිංහබාහුගේ සිංහසීවලීගේ නුඹගේද නුඹ නැගණියගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරපියා යන්ට සනිටුහන් කර ගතිමි. මා මෙසේ කරන්නේ හද තුළ ඇති මහත් වේදනාවකිනි. මම මේක කරන්නේ හද තුළ තියෙන මහත් වේදනාව. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව මම දනිමි. යමු දරුවෝ. මොන යමු දරුවනි කියලා කියන්නේ. සිංහබාහු කියනවා ඔබේ සනිටුහන ඊතා යෙහෙකි. ඔබේ සනිටුහන ඊතා යෙහෙකි. යෙහෙකි කියලා කියන හොඳයි කියන්නේ. මෑණියනි නැගණිය මා වම් උරහිස මතද ඔබ මා දකුණු උරහිස මතද තබාගෙන මේ ගොරතර වනාන්තරයෙන් ඈතර වන්නේ පොඩි අතිශයෝක්තියක් තියෙනවා. ඒ කියන්නේ එහෙම ඕනි නෑ නේද? එහෙම උරිස්සක නංගිවයි අනිත් උරුස්සේ අම්මවයි තියාගෙන නිකන් මෙහෙම නිකන් අර සිමෙන්ති කොට දෙයක් තියාගෙන වගේ යනවා වගේ කතාව මට නම් එන්නේ. ඉතින් මේ ඒක පොඩි කමන්නේ ඉතින් කියන අටේ තියෙන දෙයක් නේ. කොහොම හරි දැන් ඔන්න කියන මේ ගොරතර වනාන්තරයෙන් අපි පිට වෙනවා කියලා. දැන් පොතේ ඉන්නසේ කියනවා මේ පුරුදු පරිදි වනයෙන් සොයාගෙන නෙක් ගොදුරු මිඟිදා එයි සතොසින් නොදැන වුසේ නපුරු දැකගල පසක වැටී ලෙන හිස්ව තිබී අයුරු දැඩිසොවින් ගොස නගා වනපෙත කරයි දැදුරු. දැන් ඔන්න සිංහයා එනවා. සිංහයා පුරුදු පරිදි වනයෙන් සොයාගෙන නෙක් ගොදුරු. පුරුදු පරිදි වනාන්තරයෙන් කෑම හොයාගෙන මිඟිදා සිංහයා මිඟිදා එයි සතොසින් මිඟිදා සන්තෝෂයෙන් එනවලු. නොදැන වූසේ නපුරු කිසිම දෙයක් කිසිම නපුරක් උනේ නැහැ කියලා හිතාගෙන ගෙදරට එන්නේ. දන්නේ නැහැනේ මිලෝදයක් ඇත්තටම. දැක ගල පසක වැටී ලෙන හිස්ව තිබී අයුරු. ගල් ලෙන බිඳලා ඇත්තටම. ගල් ලෙන බිඳලානේ ගල් ලෙන බිඳලා ලෙන්දොල ඇරලා. මේ තියෙනවා දැකලා දැඩි සොවින් ගොස නගා වනපෙත කරයි දැදුරු මුළු වනාන්තරයේම අර අපි කියන්නේ මුළු වනාන්තරයේම දෙකක් කරනවා කියලා අපි කියන්නේ ගෙදර දෙකක් වෙන්න කෑ ගහනවා කියලා ආන් ඒ වගේ මුළු වනාන්තරයම දැදුරු කරනවා කියලාලු කියන්නේ කවුද? සිංහබාහුගේ සිංහසීවලීගේ පියා. එතකොට තමයි ඔය සිංහයාගේ සින්දුව එන්නේ අර ගල් එන්නේ බෙදලා ලෙන්දොර හැරලා කියන කොටස. හරි. ඉතින් ඔන්න ඒක ඉතින් මම ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහනේ. රයිට්. එතනින් පස්සේ සම්පූර්ණ නාට්‍යයේ කොටස මෙතනින් අහවරක් වෙනවා. ඒ කියන්නේ අන්තිමට සිංහයා එන තැන ඉඳන් අර සිංහයාගේ සින්දුවෙන් තමයි ඉවර වෙන්නේ. එතනින් පස්සේ නික්ම ඇති ස්ක්‍රිප්ට් එකේ තියෙන නික්ම ඇති ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ සිංහබාහු නාට්‍ය අපිට කතා කරලා අවසන් කරන්න පුළුවන්. ඉතින් අපි දවස් දෙකක් විතර වැය කරා සිංහබාහු නාට්‍ය ඉවර කරන්න. කොහොම නමුත් එතනින් පස්සේ මම කියන්න ඕනේ විශේෂම කාරණාව තමයි උඩයිලා මම ටියුට් එක මේ කියන්න ඕනේ විශේෂම කාරණාව තමයි මේ ටියුට් එක පැත්තකට කරලා දාන්න එපා. හේතුව ලබන සතියේ ਵਿਚාර හැම ලියනකොට මේකේ තියෙන සම්පූර්ණ නෝට් එක වැදගත්නේ. මං ආයි පාරක් ඔයගලන්ට පේන්නම් නම් ඔයගොල්ලෝ ගාවත් තියෙනවා ටියුට් එක. මේකේ තියෙන මෙන්න මේ කොටස් ටික. හරි මේ මෙන්න මේ තියෙන ෂෝට් නෝට් සිංහබාහු ලෙන අතහැර යාම ඉඳන් ඒකේ තියෙන ෂෝට් නෝට් එක තියෙනවා සම්පූර්ණ. ඊට පස්සේ චරිත නිරූපණය තියෙනවා මේ සුප්පා දේවියගේ චරිතයේ තියෙන ලක්ෂණ, සිංහබාහුගේ චරිතයේ තියෙන ලක්ෂණ, සිංහල සීවලීගේ චරිතයේ තියෙන ලක්ෂණ ඔය ටික තියෙනවා නේද? ඔය නිසා ඔය ටියුට් එක පැත්තකට කරලා දාන්න එපා. ඔය ටියුට් එක අපිට ලබන සතියේ විචාර පන්තියේදී තුමනා වෙනවා. ඒක මතක තියාගන්න. right. දැන් අද අන්න කාගේ හරි තින් ඇඳිලා මේ දැන් අද පොඩෙන් මොන මැසේජ් එකද? සර් ඊයේ කියපු টয়ලට් කතාව කියන්නේ. টয়ලට් කතාව. මේ කොහොමද ඔයාලා දැනගන්නේ ආ? කියන්න අනිවාර්යෙන් කියන්න. මේ මම කල්පනා කරන්නේ කොහොමද ඔය දැනගන්නේ කියලා ඔයගොල්ලෝ. හරි. මේ ඒ නිසා මේ ටියුට් එක පැත්තකට කරලා දාන්න එපා. රයිට්. දැන් සිංහබාහුව සමු දෙනවා. ටියුට් එකේ අවසාන පාඩම් එකකට අපි දැන් අඩිය තියෙනවා. ඒ තමයි ක්‍රියාපද. රයිට්. ඒ තමයි ක්‍රියාපද. දැන් ඔන්න
ක්‍රියාපද ගැන ඉගෙන ගන්න කලින් මම එක කියලා දෙන්න කලින් මේ සටහන අපි එක වතාවක් කියලා මේ පොඩි සටහන. කිසියම් ක්‍රියාවක් හෝ සිදුවීමක් හඟවන පද ක්‍රියාපද හේවත් ආඛ්‍යාත වශයෙන් සැලකී. හරි. කිසියම් ක්‍රියාවක් හෝ සිදුවීමක් හඟවන පද ක්‍රියාපද හේවත් ආඛ්‍යාත වශයෙන් සැලකේ. එම ක්‍රියාව සිදු වී අවසාන නම් එය අතීත කාල ක්‍රියාවක් වේ. අනාගතයේ සිදුවන හෝ වර්තමාන කාලයේ සිදු වෙමින් පවතින බව හඟවන ක්‍රියාපද අනතීත කාල ක්‍රියාපද නම් වේ. දැන් විනාඩියක් අහගන්නකෝ ඔක. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද අපිට කියන්නේ? අපිට කියනවා කිසියම් ක්‍රියාවක් හෝ සිදුවීම හඟවන පද ක්‍රියාපද නැත්තම් ආඛ්‍යාත වශයෙන් සැලකෙනවා කියලා. අපි කියනවා මෙන්න මෙහෙම. කිසියම් ක්‍රියාවක් හෝ සිදුවීමක් අපි හඳුනනවා මොනවා කියලාද? ක්‍රියාපද කියලා. හරිද? එතකොට මේ ක්‍රියාපද ඕනනම් අපිට හඳවන්න පුළුවන් ආඛ්‍යාත කියලා. භාෂී කියලා නම දාගෙන ඉන්න කෙනා පළවෙනිම යෝජනාව තමයි නම හරියට දාගන්න. කෙටි නම් පාවිච්චි කරන්න එපා පන්ති ඇතුලේ. දෙවෙනි යෝජනාව තමයි පුතා රේස් ඇන් ඔප්ෂන් එක පාවිච්චි කරන්න එපා. right. මේ ක්‍රියාපද කියලා හඳුනනවා. ඒ වගේ මේවා අපි හඳුනනවා තව මොනවා කියලාද? ආඛ්‍යාත කියලා. හරිද? දැන් මේකේ තියෙන විශේෂ ලක්ෂණය එක නෙවෙයි. මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේක අපිට කෑලි තුනකට කඩන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් තුනකට කඩන්න පුළුවන්. ඇත්තටම මේ කඩන්නේ කාලය පදනම් කරගෙන. දැන් යම්කිසි ක්‍රියාවක් සිදු වෙලා අවසానයි නම් අපි කියනවා මොන කාලයට අයිති කියලාද? අතීත කාලයට අයිති කියලා. අතීත කාල ක්‍රියාවක්. යම් ක්‍රියාවක් සිදු වෙමින් පවතිනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? වර්තමාන කාල ක්‍රියා කියලා. වර්තමාන කාල ක්‍රියා. යම් ක්‍රියාවක් සිදුවීමට නියමිතයි නම් වෙලා නැත්තම් තාම හෙට වගේ දවසක අනාගතේ වෙනවා නම් එහෙම අපි කියනවා අනාගත කාල ක්‍රියා කියලා. දැන් ඕකේ තියෙන ලක්ෂණම කතන්දරය ඕක නෙවෙයි. මේ මෙතන තියෙන මේ පොඩ්ඩක් ඉන්න මම පාට මාරු කරගෙන. මෙන්න මෙතන තියෙන මේ වර්තමාන සහ අනාගත කියන කාල දෙකට අයත් ක්‍රියාපද වලට අපි පොඩ අලුත් නමක් දෙනවා. ඒ තමයි අනතීත කාල ක්‍රියාපද. අනතීත කාල ක්‍රියාපද. යම් ක්‍රියාවක් හෝ සිදුවීමක් වෙනවා නම් අපි ඒව හඳුන්වනවා ක්‍රියාපද නැත්නම් මොනවා කියලාද? ආඛ්‍යාත කියලා. මොකද මේ ආඛ්‍යාත කාලය පදනම් කරගෙන කොටස් තුනකට කඩන්න පුළුවන්. යම් ක්‍රියාවක් සිදු වෙලා අවසానයි නම් ඒවා අපි හඳුනනවා අතීත කාල ක්‍රියාපද කියලා. යම් ක්‍රියාවක් සිදු වෙමින් පවතිනවා නම් අපි ඒක හඳුනනවා වර්තමාන කාල ක්‍රියා කියලා. යම් ක්‍රියාවක් සිදුවීමට නියමිත නම් අපි හඳුනනවා ඒවා මොනවා කියලාද? අනාගත කාල ක්‍රියා කියලා. හරිද? එතකොට මේ වර්තමාන කාල ක්‍රියා සහ අනාගත කාල ක්‍රියා වලට අපි දෙන පොදු නමක් තියෙනවා. ඒ තමයි අනතීත කාල ක්‍රියා කියලා. අනතීතයි. මේකේ තියෙන තව පොඩි කතන්දරයක් තියෙනවා. ඒ තමයි මේ අතීත ක්‍රියාවක් නම් ඒක කර්මකාරකයේදී අපි පාවිච්චි කරන්නේ මොන ධාතුව දාලාද? ලද ධාතුව දාලා. මේක දන්නවා අපි තියරි ක්ලාස් එකේ කරලා. අතීත කාල ක්‍රියාවක් නම් ඒක කර්මකාරයකට හරවනකොට අපි ලද ධාතුව. එහෙම නැතුව වර්තමාන කාලයෙන් හෝ අනාගත කාලයෙන් තියෙනවා නම් මොනවා හරි ක්‍රියාපද. අන්න එතනදී පාවිච්චි කරන්න අපි ලබ ධාතුව. ඒ කියන්නේ වර්තමාන කාලයේ ආඛ්‍යාත සහ අනාගත කාලයේ ආඛ්‍යාත කියන දෙකටම අපි පාවිච්චි කරන්නේ එකම ආඛ්‍යාත ප්‍රත්‍යක් ලබ ධාතුව. හරිද? right. දැන් අපි ආයි ටියුට් එකට එමු. මම දැන් එක වතාවක් ආයි කියනවා ඈ. කිසියම් ක්‍රියාවක් හෝ සිදුවීමක් හඟවන පද ක්‍රියාපද හේවත් ආඛ්‍යාත වශයෙන් සැලකේ. එම ක්‍රියාව සිදු වී අවසාන නම් මේ අතීත කාල ක්‍රියාවක් වේ. අනාගතයේ සිදුවන හෝ වර්තමාන කාලයේ සිදු වෙමින් පවතින බව හඟවන ක්‍රියාපද අනතීත කාල ක්‍රියාපද නමින් හැඳින්වේ. පොඩි මට මැසේජ් එකක් කියලා තියෙනවා. මොකක්ද ඒ තියෙන්නේ?
හරි හරි මේ අහන්නේ නාට්‍යය තව දිගට තියෙනව නේද කියලා. මේ තියන්නේ මේ ස්ක්‍රිප්ට් එකේ ඕගලන්ට නියමිත කොටස තමයි අපි කතා කරන්නේ. ඒක සම්පූර්ණ නාට්‍ය නෙවෙයි. සම්පූර්ණ නාට්‍ය ඔහොම කතා කරලා ඉවර කරන්න බෑ. හරි ඕගලන්ට නියමිත කොටස තමයි ඒ තිබ්බේ. right. යම් ක්‍රියාවක් සිදු වෙලා අවසන් වෙනා නම් අපි හඳුනන එක අතීත කාල ක්‍රියාවක් කියලා. අනාගතයේ සිදුවන හෝ වර්තමාන කාලයේ සිදු වෙමින් පවතිනවා නම් අපි ඒවට කියනවා අනතීත කාල ක්‍රියා කියලා. ක්‍රියාවට යටත් වන පද නැති වාක්‍ය හා බැඳෙන ක්‍රියා අකර්මක ක්‍රියා නමින් හැඳින්වේ. එසේ බැඳෙන ක්‍රියා සකර්මක ක්‍රියා ලෙස සැලකේ. මෙන්න මේක අහගන්න. දැන් හරි සරලයි මේක. හොඳේ. එච්චර මහා අමාරු දෙයක් නෙවෙයි. හිතන්න මෙහෙම. යම් ක්‍රියාවක් සිදු වෙමින් පවතිනවා නම් අපි ඒක හඳුනනවා මොනවා කියලාද? වර්තමාන කාල කියලා. සිදුවීමට නියමිතයි නම් අපි ඒක හඳුනනවා මොනවා කියලාද? අනාගත කාල කියලා. සිදු වෙලා අවසන් නම් සිදුවී අවසන් නම් අපි ඒක හඳුනනවා අතීත කාල කියලා. හරිද? එතකොට මේකේ මෙන්න මේ දෙක අපි හඳුනනවා මොනවා කියලාද? අනතීත කාල ක්‍රියා කියලා. ඒක දන්නවනේ දැන්. දැන් ඒක වෙන කේස් එකක්. ඒක එතනින් ඉවරයි. ඊළඟට හිතන්න මෙන්න මෙහෙම. හරිද? දැන් මේ කොටස මම කියලා දුන්නාට පස්සේ මට chat එකට දාන්න ඕනේ හැමෝම තේරුණාද නැද්ද කියලා. හොඳේ. ඊළඟට තව જાතියක් තියෙනවා මොනවා කියලාද දන්නවද? අකර්මක ක්‍රියා සහ සකර්මක ක්‍රියා කියලා. සකර්ම කියලා ටෙලිනාට්‍යයකුත් තියෙනවා නේද? සකර්මක නෙවෙයි ටෙලිනාට්‍ය නම සකර්ම. හොඳේ. අකර්මක කියලා මේ ක්‍රියා වර්ගිකුත් තියෙනවා, සකර්මක කියලා ක්‍රියා වර්ගිකුත් තියෙනවා. ඒක සරලයි. හොඳේ. මේ ඒක වෙන්නේ මොකක්ද දන්නවද? යම් කිසි වාක්‍යයක කර්මයක් නැත්නම් ඒවා අකර්මකයි. යම් කිසි වාක්‍යයක කර්මයක් තියෙනවා නම් ඒවා සකර්මකයි. ඔය දෙකට මම උදාහරණයක් පෙන්නන්නද? ඉන්න විනාඩියක්. දැන් බලන්න මෙන්න මේ වාක්‍යය. හොඳේ. නංගි හඬයි. නංගි හඬයි. දැන් නංගි හඬයි කිව්වහම වාක්‍යයේ කවුද කර්තෘ? කර්තෘ තමයි නංගි. නංගිගේ ක්‍රියාව මොකද්ද? නංගිගේ ක්‍රියාව හඬයි. ඒ කියන්නේ යානේ ආඛ්‍යාතය. දැන් බලන්න කර්තෘගේ ක්‍රියාවත් එක්ක සම්බන්ධ වෙච්ච පදයක් නැහැ මෙතන. කර්තෘ නංගි ක්‍රියාව හඬයි. කර්තෘගේ ක්‍රියාවත් එක්ක සම්බන්ධ වෙච්ච කවුරුත් නැහැ මෙතන. ඒ නිසා මේකේ කර්මයක් නැහැ. අන්න ඒව අපි හඳුනනවා අකර්මකයි කියලා. මේව හිතන්න. මම දරුවන් අමතන. මම දරුවන් අමතම කිව්වහම හරිද? මම තමයි වාක්‍යයේ කවුද කර්තෘ? ඒක දන්නවනේ. මම තමයි වාක්‍ය කර්තෘ. හරිද? මගේ ක්‍රියාව තමයි අමතම. මගේ ඇමතීමට ලක් වෙන්නේ කාවද? මගේ ඇමතීමට ලක් වෙන්නේ දරුවන්නේ. ඒ කියන්නේ කර්තෘගේ ක්‍රියාවත් එක්ක බැඳිච්ච පදයක් ඉන්නවා. එහෙනම් ඒකේ කර්මයක් තියෙනවා. අන්න ඒව අපි හඳුනනවා මොනවා කියලාද? සකර්මක වාක්‍ය කියලා. දැන් මට chat එකට දාන්න හැමෝම Tamanට අකර්මක වාක්‍යයයි සකර්මක වාක්‍යයයි අතීත අනාගත වර්තමාන කියන ඒවායි තේරුණාද කියලා. ඔව් මට ගලාගෙන එනවා. තේරුණා. සුපිරි. නියමයි.
මොකද මේ කැලල තේරුම් නැත්නම් එතනින් එහාට ගිහිල්ලා වැඩක් නෑ. ඔක්කොම හොඳට තේරුණා අමාරු. තේරුණා. හැමෝම දාන්න. මොකද මං අහන්නේ ඒ විශේෂ හේතුවක් නිසා. හරි. දරුවෝ 4 දෙනෙක් කියලා තියෙනවා. තව එකපාරක්ස කියලා දෙන්න කියලා. එකපාරක් කියලා දෙන්න කියලා කියන්නේ අකර්මක සකර්මක කියන එකනේ. right. ඔන්න දැන් හොඳට අහගන්න. දැන් අපි දන්නවා නේද වාක්‍යයක තියෙනවා කර්තෘ කර්මය. දැන් මේවා අපි ඉගෙනගෙන තියෙනවානේ කර්තෘ කර්මය උක්තය අනුක්තය කියලා සහ ආඛ්‍යාතය. ඒකත් ගමුකෝ. ආඛ්‍යාතය කියලා කෑලි පහක් තියෙනවානේ වාක්‍යයක අපි ඉගෙන ගන්න ඕනේ. නේද? මේක අපි ඉගෙනගෙන තියෙන ඕනි තරම්. එතකොට කර්තෘ කියලා කියන්නේ වාක්‍යයක ක්‍රියාව කරන පදේ. කර්මය කියලා කියන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන පදය. නැත්නම් කර්තෘගේ ක්‍රියාවත් එක්ක බැඳෙන පදය. උක්තය කියලා කියන්නේ වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය. අනුක්තය කියලා කියන්නේ එහෙම ප්‍රධාන නොවන පදය. no කියලා මම දාගන්නම් ඈ. no. ආඛ්‍යාතය කියලා කියන්නේ කර්තෘ අවසානයේ සිදු කරන ක්‍රියාව. මෙතන අපි දාගමු ක්‍රියාව කරන්න. එතකොට තේරෙනවනේ වැඩේ කරන කෙනා කියලා. right. ඔය පහ දන්නවනේ. ඕනෑම වාක්‍යයක ඔය කොටස් පහ තියෙනවා. කර්තෘ, කර්මය, උක්තය, අනුක්තය, ආඛ්‍යාතය කියන කොටස් පහ තියෙනවා. දැන් අපි දැන් ඉගෙන ගන්න ඕන එකක් තමයි අපිට අහුවෙනවා වාක්‍ය වර්ග දෙකක් අකර්මක වාක්‍ය සහ අනිත් එක මොකක්ද? අකර්මක වාක්‍ය මම මේ පැත්තෙන් තියාගන්නවා. අනිත් එක සකර්මක. හරි. අකර්මක වාක්‍ය මේ පැත්තේ, සකර්මක වාක්‍ය මේ පැත්තේ. දැන් මේ බලන්න. මම ලියනවා වාක්‍යයක් මෙන්න මෙහෙම. තාත්තා යයි. තාත්තා යයි. දැන් මම ඉස්සෙල්ලා දැන් පුතාලට කියලා දුන්නා අකර්මක වාක්‍යයක් කියලා කියන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන පදයක් නැති කෙනෙක් කියලා. කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන පදයක් නැති කෙනෙක් කියලා. ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ මොනවා කියලාද? අකර්මක වාක්‍ය කියලා. දැන් මේ වාක්‍යේ තාත්තා තමයි කර්තෘ. හරිනේ. තාත්තා තමයි කර්තෘ. කර්තෘගේ ක්‍රියාව මොකක්ද? ආඛ්‍යාතය යයි. දැන් තාත්තාගේ යනවා කියන ක්‍රියාවට යටත් වෙන පදයක් මෙතන නැහැ නේ. මෙතන හිස් නෙමෙයි. මෙතන මොකුත් නැහැ. ඒ කියන්නේ කර්මයක් නැහැ. කර්මයක් නැති නිසා තමයි අපි ඒව හඳුන්වන්නේ මොනවා කියලාද? අපි ඒව හඳුන්වන්නේ අකර්මක වාක්‍ය කියලා. දැන් තව එකක් බලමු. මම නිදමි. මම නිදාගන්නේ ඇඳේද, පැදුරේද, බිමද, මෙට්ටේද, ගහක් උඩද, පැලක් උඩද මොකුත් නැහැ. මම නිදමි. මගේ ක්‍රියාවත් එක්ක බැඳිච්ච කවුරුත් නැහැ. හිස් තැනක් එතන තියෙන්නේ. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා අකර්මක වාක්‍ය කියලා. හරිද? එක දරුවෙක් අහලා තියෙනවා මගෙන් අකර්මක වාක්‍ය සකර්මක කරන්න බැරිද කියලා. හොඳ ප්‍රශ්නයක් ඒක. හොඳ තින්කින් එකක් තියෙනවා යාට. පුළුවන්. මේ බලන්න. මැද්දට කර්මයක් දානවා. දැන් බලන්න මේ වාක්‍ය අපිට හදත හැකි වුණා. තාත්තා යයි. කොහෙද යන්නේ? තාත්තා ගමට යයි. ඔය ඉතින් ඔන්න එකපාරට මේක සකර්මක වාක්‍යයක්. තාත්තාගේ යෑමට ලක්වන පදයක් ඉන්නේ. හරි. ඒක අපි ගමුකෝ මේ පැත්තට. එතකොට තේරෙනවනේ. දැන් මේ බලන්න.
මෙතන කර්මයක් නැහැ. තාත්තත් එක්ක බැඳුණු කවුරුත්ම නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අකර්මක වාක්‍ය කියලා තමයි අපි සලකන්නේ. මෙතන තාත්තා යයි කොහෙටද යන්නේ? ගමට. ගමට යන්නේ. ඒ කියන්නේ කර්මයක් ඉන්නවා. කර්තෘගේ ක්‍රියාවත් එක්ක බැඳිච්ච පදයක් ඉන්නවා. ඒ නිසා අන්න ඒ જાතිය කට්ටිය අපි හඳුනනවා සකර්මක වාක්‍ය කියලා. තව වාක්‍යයක් ගමු. මම නිදමි. මම පාරේ නිදමි. එමෙ කියන්න පුළුවන්නේ. එතකොට මගේ නිදා ගැනීමත් එක්ක බැඳුණු පදේ කවුද? පාරේ. හරිද? එතකොට ඔන්න ඒක සකර්මක වාක්‍යයක් විදිහට ගන්න පුළුවන්. හරි? නැත්තම් මම මේ වාක්‍ය දෙකම මකලා අපි තව ටිකක් තේරෙන වාක්‍යයක් ගමු ඔයගලන්ට. මම මේ පැත්තට දාගන්නවා. සරලම එකක් ගන්නම් ඈ. අම්මා උයයි. දැන් අම්මගේ ඉවිල්ලත් එක්ක මුකුත් පදයක් බැඳිලා නැහැ. ඒ නිසා එයා කවුරු වෙලා ඉන්නවද? එයා අකර්මක වාක්‍යයක් වෙලා තමයි ඉන්නේ මේ. අකර්මකයි. දැන් ඕනනම් අපිට මේක සකර්මක කරන්න පුළුවන්. කොහොමද සකර්මක කරන්නේ? අම්මා උයයි. අම්මා මොනවද උයන්නේ? මං කණ්ඩාසයි කිරිබත්. අම්මා කිරිබත් උයයි. අම්මා කිරිබත් උයයි. එතකොට අම්මාගේ ඉවිල්ලට අම්මාගේ ඉවිල්ලත් එක්ක බැඳිලා තියෙන පදේ කිරිබත්. මේ අම්මාගේ ඉවිල්ලත් එක්ක බැඳලා තියෙන පදේ මොකද්ද? කිරිබත්. ඒ කියන්නේ කර්මයක් ඉන්නවා කියන එක මෙතන. එහෙනම් ඒක මොකක් වෙලා තියෙන්නේ? ඒක සකර්මක වාක්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් කියන්න තේරුණාද කියලා? දැන් කියන්න. ඔව් සර් පට්ට තේරුණා. දැන් තේරුණා. ඔව් සර් හොඳට තේරුණා. දැන් තේරුණා. වැඩියෙන් තේරුණා. ඔව් සර් බොහොම ස්තුතියි. chat එකට දාන්න කට්ටිය. සුපිරියට තේරුණා. තේරුණා. right. හරි තේරලානේ කට්ටියට තියෙන්නේ. right. දැන් අපි යම් පාඩම. පාඩම ගැන අපි යන් දැන් ටියුට් එකට. right. ඔන්න දැන් ක්‍රියාපද වර්ගවල අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන ක්‍රියා වර්ගය තමයි පූර්ව ක්‍රියා කියලා තියෙන්නේ. දැන් ඔන්න අර දැන් අපේ තියෙන පේපර් ක්ලාස් එකේදී ක්‍රියාපද ප්‍රශ්න වර්ධින දරුවන්ට දැන් ඔන්න මේකෙන් හරියටම ක්ලියර් කරගන්න පුළුවන් වැඩි. හරිද? විනාඩියක් ඉන්න. right. පූර්ව ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවට පෙර කර්තෘ විසින් කරනු ලබන ක්‍රියා හඟවන පද පූර්ව ක්‍රියා නම් වේ. අවසාන ක්‍රියාවට පෙර කර්තෘ විසින් කරනු ලබන ක්‍රියා. අවසාන ක්‍රියාවට පෙර අන්තිම ක්‍රියාව කරන්න කලින් කර්තෘ විසින් කරනු ලබන ක්‍රියා හඟවන පද මොන ක්‍රියා කියලාද අපි හඳුන්වන්නේ? පූර්ව ක්‍රියා කියලා තමයි අපි හඳුන්වන්නේ. දැන් මම වාක්‍යයක් ලියලා පෙන්නන්නම් මෙන්න මෙහෙම. මම ලියනවා පූර්ව ක්‍රියාවක් තියෙන එකක් ලියන්න බෑ නේද? මම මෝටර රථය නවතා නිබන්ධ රැගෙන මම මෝටර රථය නවතා නිබන්ධ රැගෙන පන්තියට යමි. මම පන්තියට යන්න කලින් කරන එකනේ කාර් එක නතර කරනවා ටියුට්ස් ටික ගන්නවා පන්තියට යනවා.
එතකොට මම මෝටර රථය නවතා නිබන්ධ රැගෙන පන්තියට යමි. දැන් බලන්න මෙතන පොඩ්ඩක් එතන ඒක වැටුණු තැන එච්චර හරියට තැන නෙවෙන්න. මම මෝටර රථය නවතා නිබන්ධ රැගෙන මම මෝටර රථය නවතා නිබන්ධ රැගෙන මොකද මං කිව්වේ පන්තියට යන්න. දැන් මේ වාක්‍යයේ හරිද මේ වාක්‍යයේ කර්තෘ කවුද මම හරිනේ මේ වාක්‍යයේ කර්තෘ මම මගේ අවසාන ක්‍රියාව මොකද්ද දැන් මීටරෙන් අහගන්න ඕනේ කර්තෘ තමයි මම මගේ අවසාන ක්‍රියාව මොකද්ද යමි දැන් බලන්න කර්තෘ මම අවසාන ක්‍රියාව යමි පන්තියට යමි මම මගේ අවසාන ක්‍රියාව කරන්න කලින් තව ක්‍රියා කරලා තියෙනවද නැද්ද කියලා බලන්න කරලා තියෙනවනේ මම මෝටර රථේ නවතා නිබන්ධ රැගෙන පන්තියට මම කාර් එක නතර කරලා ටියුට්ස් අරගෙන තමයි පන්තියට යන්නේ මම මෝටර රථේ නවතා නිබන්ධ රැගෙන පන්තියට යමි හරිද එතකොට මෙන්න මේ තියෙන කර්තෘ අවසාන ක්‍රියාවට පෙර සිදු කරලා තියෙන මෙන්න මේ ක්‍රියා අපි හඳුන්වන මොනවා කියලාද పూర్ව ක්‍රියා කියලා. තව වාක්‍යයක් ලියමු. අපි සෙල්ලම් කර පිරිසිදු වී බුදුන් වඳිමු. අපි සෙල්ලම් කර රූපේ මෙසේජ් එකක් දාලා දෙනවනේ ළමයි. රිවිෂන් පන්තියේ තියෙද? ඔය ඉතින් මං කියන දේවල් කල්පනාවෙන් අහන් ඉන්නේ නැහැ. රිවිෂන් පන්තියේ තියෙන්නේ අද නෙවෙයිනේ. අද නෙවෙයි තියෙන්නේ රිවිෂන් පන්තියේ තියෙන ලබන සතියින් ගන්න. මොකද තාම ඔයගොල්ලෝ ටියුට්ස් ගනිමින් ඉන්නේ. ඔයගොල්ලෝ ටියුට් ගන්න ඔයගලන්ට chance එකක් දීලා තමයි රිවිෂන් එක පටන් ගන්න. right මේ එතකොට අපි සෙල්ලම් කර පිරිසිදු වී බුදුන් වඳිමු. එතකොට මොකද්ද මෙතන කියන්නේ? අපි තමයි කවුද කර්තෘ. අපේ අවසාන ක්‍රියාව බුදුන් වඳිමු. බුදුන් වඳින්න කලින් අපි කරලා තියෙන ක්‍රියා මොනවාද? සෙල්ලම් කර පිරිසිදු වී තමයි බුදුන් වඳින්නේ. සෙල්ලම් කර ළඟවත සෝදගෙන තමයි කියලා බුදුන් වඳින්නේ. එතකොට අපි අවසාන ක්‍රියාව කරන්න කලින් කරලා තිනවා තව සිදු කරලා තිනවා ක්‍රියා. ඒ ක්‍රියාවලට අපි කියනවා මොන ක්‍රියා කියලාද? పూర్ව ක්‍රියා කියලා. උදාහරණ වාක්‍ය දෙක ලියාගෙන කර්තෘ ලකුණු කරගන්න මම කර්තෘ ලකුණු කරලා තියෙනවා මෙන්න මෙතන මම ආයි පාරක් ලකුණු කරා මෙන්න මේ වාක්‍යය මම කර්තෘ මේ වාක්‍යය අපි කර්තෘ අවසාන ක්‍රියා දෙකත් ලකුණු කරගන්න මේකේ යමි මේකේ වඳිමු ඊට පස්සේ මේ අනිත් තියෙන పూర్ව ක්‍රියා ටිකත් ලකුණු කරගන්න එතකොට තමයි පාඩම් කරනකොට ඔයගලන්ට තේරෙන්නේ මම විනාඩි දෙකක් දෙන්න කියව ගන්න මාත් ගිහින් වතුර එකක් බීලා එන්න ලියාගෙන කියව ගන්න
හරි. අපි යනවා මිශ්‍ර ක්‍රියාවලට. සයි බෝඩ් එකක ලියන්නේ නැත්තේ. මේ පුතා බෝඩ් එකක ලිව්වහම දිලිසෙන්න ගන්නවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. ඊට වඩා කොච්චර ලේසිද මේ ක්‍රමේ. ඔයගලට පැහැදිලිව පේනවා දිලිසෙන්නේ අරහෙ දිලිසෙනවා මෙහෙ දිලිසෙනවා ඒවා මොකුත් නැහැ. ඊට වඩා ලේසි මේ ක්‍රමේ. සහ පහසුයි. මම හිතනවා ළමයි ගොඩක් කියලා තියෙනවා. ඒ කියන්නේ අනිත්ව දිලිසෙනවා හරියට පේන්නේ නැහැ. ලයිට් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේකේ හැම මොකුත් නැහැ. ගානට ඩිස්ප්ලේ එක ඔයගලන්ට zoom කරලා උනත් බලන්න පුළුවන්. තාක්ෂණය ඊට වඩා දියුණු තැනක තියෙනවා නම් ඇයි අපි ඒක පාවිච්චි නොකරන්නේ නේද? right මිශ්‍ර ක්‍රියා. අවසාන ක්‍රියාව කරමින්ම කතෘ එක විට කරන අවසාන ක්‍රියාව හා සම්බන්ධ පවත්නා ක්‍රියා මිශ්‍ර ක්‍රියා නම් වේ. මේ බලන්නකෝ ඔච්චර වටේ යන්න දෙයක් නෑ ඕකට. කතෘ අවසාන ක්‍රියාව සිදු කරනකොට එක විට කරන ක්‍රියා. අවසාන ක්‍රියාව කරන ගමන්ම කරන ක්‍රියා තියෙන්නේ. අන්න ඒව අපි හඳුන්වනවා මොනවා කියලාද? මිශ්‍ර ක්‍රියා කියලා. ඔය මිශ්‍ර ක්‍රියා ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රියාමූලයට මින් ප්‍රත්‍ය දාලා. මින් කියන ප්‍රත්‍ය දාලා වුණා ලියන්නත් පුළුවන්. නැත්තම් පුළුවන් මෙන්න මේ ක්‍රමයට. මොකද්ද මේ ක්‍රමය කියලා කියන්නේ? නැත්තම් පුළුවන් මේ පූර්ව ක්‍රියාව දිත්ත කරලා. මේ බණ උදාහරණයක් මම ලියනවා මෙන්න මෙහෙම. මම ගී ගයමින් නාමි ස්නානය කරමි. ගොඩාක් කට්ටිය බාත්රූම් සිංගර්ස් කරන්නේ නේද? නානකොට සිං කරනවා. මම ගී ගයමින් ස්නානය කරමි. එතකොට මම ගී ගයමින් ස්නානය කරමි කිව්වහම මම තමයි වාක්‍යයේ කර්තෘ. මගේ අවසාන ක්‍රියාව කරමි. මම ස්නානය කරන්නේ ගීත ගයන ගමන්. අවසාන ක්‍රියාවත් එක්කම තමයි ඒව කරන්නේ. අන්න එතකොට මේ බලන්න ක්‍රියා මූලයත් එක්ක මින් ප්‍රත්‍ය එකතු කරලා තමයි අපි ඒක ලියලා තියෙන්නේ. නැත්තම් මේක ද්විත්ත කරනවා කියන්නේ මොකක්ද දන්නවද? ද්විත්ත කරනවා කියලා කියන්නේ పూర్ව ක්‍රියාව ද්විත්ත කරනවා කියන එක. මේ මම ගී ගයමින් නෙවෙයි ගය ගයා. මම ගී ගය ගයා ස්නානය කරමි. මම ගී ගය ගයා ස්නානය කරමි. මේ පේනවද? పూర్ව ක්‍රියාව ද්විත්ත කරලා තියෙනවා මේ. පැහැදිලිද? දැන් අම්මාබත් කවමින් කතා කියන්නේය. අම්මාබත් කව අපි ලියමුකෝ. අම්මාබත් කවමින් කතා කියන්නේ. අම්මාබත් කවමින් කතා කියන්නේ කිව්වහම මොකක්ද වෙලා තියෙන්නේ? මින් ප්‍රත්‍යය දීලා තියෙනවා. හරිද? එහෙම නැතුව ඕන නම් අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අම්මා බත් කව කවා. අම්මා බත් කව කතා කියන්නේය. අම්මා බත් කව කවා කතා කියන්නේය. පේනවද? අප පදේ ද්විත්ත කරලා තියෙනවා. එතකොට පූර්ව ක්‍රියාව ඔන්න ඔය විදිහට අපිට දාන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. හරි. right. මේ වාක්‍ය දෙක ලියා ගන්නකොට ටියුට් එකට ගියත් ඕකම තියෙන්නේ. මේ වාක්‍ය දෙක ලියා ගන්න. වාක්‍ය දෙකක් නෙවෙයි වාක්‍ය හතරක් තියෙනවා. වාක්‍ය හතරම ලියා ගන්න.
ඔව් මල්ලි දුව බත් කයි. හරි. දුව කිව්වහම දුව කියන කෙනා කලබල වෙනවද දන්නේ නැහැ නේද? දුව මින් කියලා දාන්න පුළුවන්. දුව කියන්නත් පුළුවන් ප්‍රශ්නේ නැහැ. ගැටලුවක් නැහැ ඒක. අර අපි සමහරවිට පොයි සිංහල වල පොඩි තියෙන පොඩි එක ප්‍රයෝග වලින් පොඩි ජෝක් කැලි දාන්නේ අපි. අම්මයි තාත්තයි පුතයි දුවයි. පවුල කී දෙනාද? කියලා ඇහුවාම හතරයි කිව්වම අම්මයි තාත්තයි පුතයි දුවයි. හතරක් එනවනේ. අපි කියනවා නෑ හතරක් නෙවෙයි තුනයි. අපි කියන පොර වගේ කියනවා තුනයි. ඒකම තුනක් එනේ. අම්මයි තාත්තයි පුතයි දුවයි දුවනවා රනින් කියන අදහස. ඉතින් ඔය වගේ පොඩි වෙන කැලි දාන්න පුළුවන්. right ඊළඟට අපි විධික්‍රියා ආදරයෙන් හෝ අනාදරයෙන් විධානයක් හෝ අනදීමක් හෝ නියම කිරීමක් හඟවනවා නම් අපි ඒවට කියන මොනවා කියලාද? විධික්‍රියා කියලා තමයි අපි ඒවට කියන්නේ විධික්‍රියා කියලා. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න. අපි කියනවා මෙන්න මෙහෙම. වීරෝදාර සෙබළුනි රට සුරකින්න. වීරෝදාර සෙබළුනි රට සුරකින්න කිව්වහම ඒක ආදරයෙන් අනාදරයෙන් නෙවෙයි ගෞරවයෙන් කියන්නත් පුළුවන්. වීරෝදාර සෙබළුනි රට සුරකින්න කියන්න පුළුවන්. ඇත්තටම අපිට ව්‍යසනයක් අහම අන්තිමට පිටින්නේ උදාහමුදාව තමයි නේද? ඊළඟට අපිට තාම එහෙම කියන්න පුළුවන්. දරුවනි පෙම්වත් බව වඩන්නට පෙර ඉගෙනුමෙන් ලොව දිනන්න. පෙම්වත් බව වඩන්නට පෙර ඉගෙනුමෙන් ලොව දිනන්න. එම් කියන්න පුළුවන් අපිට නේද? පෙම්වත් බව වඩන්නට පෙර ඉගෙනුමෙන් ලොව දිනන්න. ඒක ලොව දින ඒක ආදරයෙන් කරන එකක් නේ. සැකලුවක් නේ. හරි? ඒක ආදරයෙන් කරන එක. ඉතින් ඕන්න ඕවට අපි කියන මොනවා කියලාද? විධික්‍රියා. ඕවට අපි කියන මොනවා කියලාද? හරිද? පොඩයි ළමයි. හරි. එතකොට ආදරයෙන් කරනවා නම් හෝ අනාදරයෙන් කරනවා නම් එහෙම අපි ඒවට කියනවා ආදරයෙන් කරන්න කියනවා නම් හෝ අනාදරයෙන් කරන්න කියනවා නම් විධානයක් අනකිරීමක් නියම කිරීමක්. දැන් හිතන්න මෙහෙම. දැන් ඔය අපේ ක්ලාසස් වල මේ පේපර්ස් බලන කට්ටියට එහෙම අපි කියනවනේ හෙට වෙනකොට මේ ටික බලලා තියෙන්න ඕනි. නියම කරනවා. ඒක දැන් ඒක ටෝන් එක වෙනස් කරලා කියන්න පුළුවන් නේ. මේ හිතන්න මෙහෙම. දැන් මම කියනවා වැඩ කරන කෙනෙක්ට හෙට වෙනකොට මේ ටික බලලා තියන්න. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම කියන්න පුළුවන් හෙට වෙනකොට මේ ටික බලලා තියෙන්න ඕනි. ටෝන් දෙකක්. දෙකෙන්ම කියන්නේ විධික්‍රියාව තමයි. හරිද? දැන් හිතන්න මෙහෙම. දැන් බත් ටිකක් කාලයක් ඈ. බත් ටිකක් කාලයක්. ගෙදර කාලෙකින් නෑ බත් ටිකක් කාලයක්. ආදරෙන් කියනවනේ. බත් ටිකක් කාලේ යන්න ඕනි. එහෙම කියන්නත් පුළුවන් නේද? එතකොට අපි අන්න ඒවට කියනවා ආදරයෙන් හෝ අනාදරයෙන් කරනවා නම් මොනවා හරි නියම කිරීමක් විධානයක් අනකිරීමක් අපි ඒව හඳුන්වනවා මොනවා කියලාද? විධික්‍රියා කියලා. right. තියෙන උදාහරණ දෙක ලියාගන්න. උදාහරණ නැහැ නේද? උදාහරණ මන් දීලා නැහැ නේ. හරි මන් දැන් දෙන්නම්. අපි ලියමු මෙහෙම. උදාහරණව දුන්න එක මැකිලා නේද? එහෙම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මට හිතෙන විදිහට. නැත්නම් ලියාගන්න දුන්නද? මට මතකයි නෑ මම ලිව්වා. මොකක්ද වෙලා දිලවයි? මන් දුන්නා මැකුවද? මැකිලා. ඊයේත් මේ ප්‍රශ්නේ වුණානේ. මාර වැඩේ. ඒක අර අන්ඩු කරාට පස්සේ අනිත් පැත්තට එන්නෙත් නෑ. කමන්නේ අපි ලියමු වාක්‍යෙ. වාක්‍ය තමයි මම කියන්නම්. අපි ලියමු වාක්‍ය දෙක ළමයි. අපි ලියමු විධික්‍රියා. වීරෝදාර සෙබළුනි
රට සුරකින්න. වීරෝදාර සෙබළුනේ රට සුරකින්න. එකක්. අනික දරුවනි පෙම්වත් බව වඩන්නට පෙර ඉගනුමෙන් ලොවදින. දරුවනි පෙම්වත් බව වඩන්නට පෙර ඉගනුමෙන් ලොවදින. හරි. රයිට් ලියා ගන්න ඔය වාක්‍ය දෙක ඕකේ හයිලයිට් කරගන්න. නැත්නම් ඔයගොල්ලෝ මාක් කරගන්න සුරකින්න කියන එක සහ රට රකින්න කියන එක. සුරකින්න කියන එක සහ සෝරි ලොවදිනන්න කියන එක. කට්ටිය ලියලා තින්නේ නේ. රයිට්. කට්ටිය ලියලා තින්නේ. රයිට් රයිට්. හරි. thank you. අපි යන් ඊළඟ එකට. ප්‍රයෝජ්‍ය ක්‍රියා. කතාවක් කියන්නත් තියෙනවා නේ. මගේ ටියුෂන් ජීවිතය සම්බන්ධ කතාවක් එක. යුසිල්ලෙන් ඉන්න. ප්‍රයෝජ්‍ය ක්‍රියා. 10 ශ්‍රේණියේ කට්ටියට ඔත්තුව දීපු කෙනාට thank you. ළමයි අර සර්ෆ් එක්සල් කතාව අහලා තියෙන අපේ පරණ normal classes කරන කට්ටිය විතරයි නේද? chat එකට දාන්න බලන්න පරණ ළමයි සහ අලුත් ළමයි දෙකොල්ලම දාන්න සර්ෆ් එක්සල් කතාව ආයි කියන්නද දවසක අද නෙවෙයි. ඊට සෙමින එකේ කියන්න. මම මතක් කරන්න. සර්ෆ් එක්සල් කතාව. හරි. අපි යම් ප්‍රයෝජ්‍ය ක්‍රියා. අනුන් විසින් කරවනු ලැබීම හඟවන ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා නම් වේ. එහි ව ප්‍රත්‍යයේදී ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ව ප්‍රත්‍යය දීලා තියෙනවා. මේ ඔන්න බලන්න මම ලියනවා එකක්. මම ලියනවා මම දරුවන් ලවා ගීයක් ගයවමි. මම දරුවන් ලවා ගීයක් ගයවමි. මම දරුවන් ලවා ගීයක් ගයවමි කිව්වහම මොකක්ද වෙලා තියෙන්නේ? මම දරුවන් ලවා මේ මම තමයි කර්තෘ. හරිද? මම දරුවන් ලවා ගීයක් ගයවමි. දරුවන් ලවා තමයි ගීයක් ගයවන්නේ. මේ ව කියන ප්‍රත්‍යය දීලා තියෙනවා. පැහැදිලිද? මේ ව කියන ප්‍රත්‍යය දීලා තියෙනවා. ඒ නිසා අපිට ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා මේක නම් කරන්න පුළුවන්. මේ බලන්න තව එකක්. පෙම්වතිය මා ලවා. හරි. දැන් ලියන්න බෑ වාක්‍යයක් නේ සම්පූර්ණ කරන්න. පෙම්වතිය මා ලවා. මොකද ලියන්නේ? පෙම්වතිය මා ලවා ගිටාරය වාදනය පෙම්වතිය මා ලවා ගිටාරය වාදනය කරවයි. එතකොට මේ බලන්න මම නෙවෙයි, ඒ කියන්නේ පෙම්වතිය නෙවෙයි ගිටාරක වාදනය කරන්නේ. හොඳේ. පෙම්වතිය නෙවෙයි. පෙම්වතිය කරන්නේ මොකද්ද? මම ලවා ගිටාරය වාදනය කරවනවා. මේ තියෙන verb ප්‍රත්‍යෙ මේ. හොයාගන්න ලේසි. ඒ නිසා අන්න ඒ අපි හඳුනන මොනවා කියලාද? ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා. ලියා ගන්න බෑ. ලියා ගන්න.
ඔව් රසිකගේ වාක්‍ය හරි අම්මා නංගී ලවා අකුරු ලියවයි. හරි. හොඳයි අපි යනවා ඊළඟ එකට. ප්‍රාර්ථනා ක්‍රියා. ප්‍රාර්ථනා ක්‍රියා. යහපතක් හෝ අයහපතක් ප්‍රාර්ථනා කිරීම සඳහා යොදනු ලබන ක්‍රියාපද ප්‍රාර්ථනා ක්‍රියා නම් වේ. දැන් ප්‍රාර්ථනා ක්‍රියා කිව්වහම යහපතක් වෙන්නත් පුළුවන් අයහපතක් වෙන්නත් පුළුවන් නේ. කවි කිව්වහම බං වස් කවි කියන්නත් පුළුවන් සෙත් කවි කියන්නත් පුළුවන් නේ. යන යන සෑම තැනම දිවමාලිග සැදේවා. අර යශෝදරා දේවිය සිදුහත් කුමාරට කිව්වාගේ. නැත්තම් අර මම ලිව්වාගේ වස් කවියක් ලියන්න පුළුවන් නේද? මං කියලා දිනවනේ මං කිව්වේ වස් කවි නේද? ඔන්න හැම එකක් කියන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. right. කොහොම හරි ප්‍රාර්ථනා ක්‍රියා කියලා කියන්නේ ආශිර්වාද හෝ අනාශිර්වාද. ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. අනාශිර්වාදයක් වෙන්නත් පුළුවන්. හරිද? තබන පායල ඉස්සා වැටියා. ඔව් එහෙම කියන්නත් පුළුවන්. හරි. නැත්තම් අර වස් කවියාරට ලියපු ගීතයක් තියෙන නේද? අමුඩේ කියලා මගේ දවසකුත් කිව්වේ. දුන්නු තේකට සීනේ වෙනුවට කලපු ලුණු හැන්දක්ම වැටියන් කියලා. අර ආයිබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන්. කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහවස කැතට පෙනියන්. මේ තමන් යාළුලා ඉන්න ගෑන ළමයාට මේ මංගල යෝජනාවක් ගහලා ගෑන ළමයාගේ ගෙදරින් මනමාලේ එනවලු ගෑන ළමයා බලන්න. එතකොට අර යාළුවලා ඉන්න පිරිමි ළමයා වස් කවියක් කියනවා. දුන්නු තේකට සීනි වෙනුවට කලපු ලුණු හැන්දක්ම වැටියන්. ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන්. දැන් දුන්නු තේකට ගෑන ළමයා අර බලන්න එන මනමාලට දෙන තේකට කලපු ලුණු සීනි වෙනුවට කලපු ලුණු හැන්දක්ම වැටියන්. ආයිබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන්. අර බුලත් හෙප්පුව ගහලා දෙනවනේ. කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියන්. ඒ එනේ කාට අපේ මගේ ගෑල්ලම කැතරම පෙනියන්. පරපුරේපම් පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්. ගෑල්ලමයාගේ අම්මා පම්පෝරි කාරියක් වෙන්නේ නැති. පරපුරේපම් පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්. මේ මං අර කියවෙමින් ඉන්න මේ දවස්වල පොත මේ දුෂ්ටයෙකුගේ ආදර කතාවක්. මේක රචනා කරපු අපේ ඩිල්ෂාන් පතිරත්න අයියා තමයි ඒ සින්දුව ලියලා තියෙන්නේ. මේ පරපුරේපම් පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන් කැස්ස හැදිලා ආත් අම්මට වාත පිත තරංගයට කිපියන්. කියන මේ අර දැන් මෙහෙම දෙපැත්තේ කට්ටිය ඉන්නකොට මේ පරපුරේපම් පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්. අම්මගේ අර පරම්පරාව ගැන කියන අර හැල්ල ඒක කියව ගන්න බැරි වෙන්නේ කටේ වචන ගිලියන්. කැස්ස හැදිලා ආත්තම්මට වාත පිත තරංගයට කිපියන්. මේ කැස්ස හැදිලා ආත්තම්මගේ වාත පිත ඔක්කොම තරංගයට මේ උත්සන්න වෙන්න ඕන. අයියා පඬිතයා නොෙන්නට වාහනේ කැඩියන්. අයියා මහා පඬිතයා. ඒ නිසා අයියට මේ මනමාලයා ඉන්න වෙලාවට එන්න බැරි වෙන්න වාහනේ කැඩියන්. නොකල හින්දා වැරද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන්. නොකල හින්දා වැරද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන්. සින්දු අහමුද? පොඩි චේන්ජ් එකකටත් එක්ක කොහමද 10:00මාර පයින්නවා පන්ති කරනකොට අපිට පන්ති පටන් ගන්නත් පරක් වුණා නේ නිසා. සින්දු අහමුද? පොඩි චේන්ජ් එකකටත් එක්ක. ඔයගොල්ලෝ කියන්නේ. අහමු. මම කියනවා නෙවෙයි මම ප්ලේ කරන්න හදන්නේ. මට කියන්න බෑ ඒ සින්දු. මම ප්ලේ කරන්න. අපි සින්දු අහලිමුකෝ පොඩි වෙනසකටත් එක්ක. ඉන්න. විනාඩියක් ඉන්න. හරි. අපි අහලිමුකෝ. ඔන්න අහන්න හොඳේ. දුන්නු තේකට
එකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා හොඳට අහන්න. දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන් කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා කොයි තරම් ලස්සන වුණත් ඌට මහ වස කැතට පෙනියා මරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන් කැප හැදිලා ආතම්මට වාත පිට තරගයට කිපියන් අයියා පණ්ඩිතයා වෙලාවට හොයන්නට වාහනේ කැදියන් නොකල හින්දා වැරද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන් මකුළු දැල් නැන්දම්ම දැසට කිතුල් මල් වාගේම පෙනියන් නොහොබිනා හරුපයක් කියවි කාගේ හරි හිත තදට රිතියන් මගුල එහෙනම් තීන්දුයි දැක් කීවොතින් හොර කපුවා එසැනින් අලුත් නෑකන් සබා මැද්දේ අනේ ඕකගේ සරම කැඩියා අම්මගේ කට වචන ගිලියන් තාත්තට වෙන වැඩක් වැටියන් කාගේ හරි හිත තදට රිදියා අනේ ඕකගේ සරම කැඩියා මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබියන් දුන්නු තේකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියා කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා කොයි තරම් ලස්සන වුණත් ඌට මහ වස කැතට පෙනියා කොයි තරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා හරි. කට්ටියගේ hina වෙනවා ඕක ගාලා. right. මේ අනේ ඉතින් අපි එදා හේලංකඩ පාමුල වැඩසටහනේදී අපි ඉදාම ආදරෙන් මතක් කරා මේ අපේ සමන් ලෙනින්ස් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් සමන් ලෙනින්ස් ඇත්තටම ඇවිල්ලා මේ ඊටාම හිත හොඳ පුද්ගලයෙක්. ඒ වගේම ලංකාවේ ඉන්න මේ ඊටාම දක්ෂතම ජනගී වාදකයෙක් සහ දක්ෂතම ජනගී ගායකයෙක් සහ ඔහු ඇවිල්ලා දක්ෂතම කලාකරුවෙක් ලංකාවේ ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මෙතන මේ වැඩේට සම්බන්ධ වෙලා නැති වුණාට සර් මතක් කරන්න ඕනි. මොකද ඊටාම හිත හොඳ පුද්ගලයෙක්. ඉතින් ඒක හරි වටිනවා පුද්ගලයෙක් විදිහට ලංකාවේ කලාකරුවෙක් විදිහට. සමන් ලෙනින්ස්ගේ ඔය අන්ධහැරයක් කියන වීඩියෝ ගත්තා නම් YouTube එකේ මේ ඕන්න මගෙන් ඉල්ල ගන්න මම එවන්න. රක්වාන කඳු පන්තියට පැත්තට හැරලා මෙහෙම අන්ධහැරේ කියනවා. මාර ලස්සනයි. ඕන්නම් කියන මම ලින්ක් එක දාන්නම්. right. එයාටත් එන්න කියමු. ඔව් ගිය පාරේ හේලංගඩ පාමුල වැඩසටහනට සමන්ස එන්න තමයි හිටියේ මම පන්තිත් කිව්වේ. පස්සේ යාට ෂූටින් එකක් වෙන්න ළමයි. ෂූට් එකක් වටපු හින්දා ආවේ නැති. මං ගෙන්නන දවසක අනිවාර්යෙන් ගෙන්නන්න. කිසි ප්‍රශ්නයක් නෑ අපෝ එක කෝල් එකයි. කිසි අවුලක් නෑ. හරි. ප්‍රාර්ථනා ක්‍රියා. අපි කියමු මෙහෙම. ත්‍ස්තවාදීහු කතාව කියන්නේ නැද්ද? කියනවා පාඩම ඉවර කරලා. ත්‍ස්තවාදීහු නැත්තම් රහන තියෙනවා. භංග වෙත්වා.
ත්‍රස්තවාදීහු භංග වෙත්තා. ඒක ඇවිල්ලා ආදරණීය ප්‍රාර්ථනාවක්ද අනාදරණීය ප්‍රාර්ථනාවක්ද? ඒක ඇවිල්ලා අනාදරණීය ප්‍රාර්ථනාවක්. නැත්තම් ඒක අනාශිර්වාදයක්. ආශිර්වාදයක් නෙවෙයි. හරි. දැන් අපි මෙහෙම ගමු. මට පෙම්වතියක් ලැබේවා. මට පෙම්වතියක් ලැබේවා. මේ මට හිතුණු වාක්‍යයක් ඈ. මට පෙම්වතියක් ලැබේවා. ඒක ඇවිල්ලා ආශිර්වාදයක්. ප්‍රාර්ථනාවක්නේ. කොවිඩ් රෝගීන් සියලු දෙනා සුවපත් වෙත්වා. කොවිඩ් රෝගීන් සියලු දෙනා සුවපත් වෙත්වා. ඔන්න ඕගොල්ලෝ වෙනුවෙන් අපි සියලු දෙනා විභාගය ඉහළින් සමත් වෙමුවා. අපි සියලු දෙනා විභාගයේ ඉහළින් සමත් වෙමුවා. එහෙම කියන්න පුළුවන්. රයිට්. ලියා ගන්න. සතුරන් භංග වේවා කියන්න බෑ පුතා. සතුරෝ භංග වෙත්වා වෙන්න ඕනේ. සතුරෝ භංග වෙත්වා වෙන්න ඕනේ. ඔව් thank you එක මතක් කරාට මෙන්න මෙතන තමයි කොවිඩ් රෝගීහු කියලා හදාගන්න. sorry ඒක mistake එකක් මගේ. කොවිඩ් රෝගීහු කියලා හදාගන්න. right ලියලා ඉවරනේ ඔයගොල්ලෝ. අපි යන් 15ට. අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියා කාලාර්ථ සහ අනියමාර්ථ වශයෙන් දෙආකාරයි. ඔව් අසම්භාව්‍ය ක්‍රියා කාලාර්ථ සහ අනියමාර්ථ කියලා දෙආකාරයි. කිසියම් අවස්ථාවක හෝ කාලයක් හැඟවීම කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා නම් වේ. කියන්නේ මේ බලන්න. වැසි වසිද්දී අපි දුවමු. වැසි වසන කාලය කියන අදහස. වැසි වසිද්දී අපි දුවමු. තාය අපිට කියන්න පුළුවන්. වෙඩි හඬ පිට වෙද්දී මම සැඟවුනේමි. මේක මම කියවපු නවකතාවක තිබ්බ වාක්‍යයක් මට මතක විදිහට කොටිදියණියකගේ පාපොච්චාර. වෙඩි හඬ පිට වෙද්දී මම සැඟවුනේමි. right. ලියා ගන්න. මේකේ අසම්භාව්‍ය ක්‍රියා තමයි වසිද්දී සහ පිට වෙද්දී.
හරි. දැන් ඊළඟට තියෙනවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක්. ස්ථිර නැති බව හඟවන ක්‍රියාපද අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා නම් වේ. මේ බලන්න. මා විභාගය සමත් වුවහොත් මා විභාගයේ සමත් වුවහොත් දෙමාපියෝ සතුටු වෙති. මා විභාගයේ සමත් වුවහොත් අයියෝ ඒක වැරදි තැනකට ඇටච් පේලි රූල් පැනනේ කවන්නේ මා එළියන්නේ මගේ ඇඟිල්ල ලිස්සුවා. මා විභාගය සමත් වුවහොත් දෙමාපියෝ සතුටු වෙති. මා විභාගයේ සමත් වුවහොත් දෙමාපියෝ සතුටු වෙති. තාය අපිට කියන්න පුළුවන් කවියෙකු කවියක් ලීවහොත් මම එය විචාරය කරන්නේ. කවියෙකු කවියක් ලීවහොත් මම එය විචාරය කරන්නේ. ලිව්වොත්නේ සමත් වුවහොත්නේ ෂුවර් නැහැ. ස්ථිර නැහැ. ඒ නිසා මෙන්න මෙතන වුවහොත් සහ ලීවහොත් කියන්නේ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ලියාගෙන ඉරි ගහගන්න. හොඳයි ඉවර ඇති ඕගොල්ලෝ. right ඊළඟට දැන් ඔන්න තියෙනවා අකර්මක සහ සකර්මක නේද? අන්තිම දෙක. දැන් දන්නවා ඔයගොල්ලෝ අකර්මකයි සකර්මකයි කියන්නේ මොනවද කියලා. ක්‍රියාවට යටත් වෙන පදයක් නැති වාක්‍ය හා බැඳෙන ක්‍රියා අකර්මක ක්‍රියා. හරිද? ඔය good සමත් හොඳ වාක්‍යයක් කිව්වා. ගඟ ගලයි. ක්‍රියාවට බැඳිලා නැහැ මේ. ගඟ ගලයි. අර මං ඊයේ පන්තිත් කිව්වා ඔය වගේ සින්දුත් තියෙනවා. සිත හඬයි මාතනි වෙයි මා දවාලයි මේ ශෝකේ. සිත හඬයි. සිත ඔබ නිසා හඬයි කියලා කියන්න පුළුවන් බෑ. සිත හඬයි. එහෙම තියෙනවා නේ සමහර සින්දු තියෙනවා හරි අමුතු සින්දු. දැන් හිතන්නකො මෙන්න මෙහෙම මම මේකේ බාහිර අර්ථය කියන්නම් නැත්තම් මතු පිට අර්ථය කියන්නම් ගැඹුරු අර්ථය ඕගොල්ලෝ හිතලා බලන්න මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න පස්සේ. අර සින්දුවක් තියෙනවා මේ මොකද්ද සින්දුව කදලම අර වීදි පුරා වතුර පිරෙයි හිමින් හිමින් අනන්තයට ඉගිල යමි කෙසේ හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් කියලා සින්දුවක් තියෙන වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඈ මුණ ගැසේවි හසගනක් ලෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්. හරි මේ ඒ සින්දුවේ මතු පිට අර්ථයේ තියෙන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක් ඉන්නවා. ඒ දෙන්නා කාලයකට පස්සේ හම්බ වෙන්නේ. ඒ නිසා මේ වැස්ස වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලා. ඕක තමයි මතු පිට අර්ථය. ඕකේ වෙන අර්ථයක් තියෙනවා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ මං තේරුම් කියලා දීලා තියෙනවද?
එහෙනම් ඔන්න දැන් අලුත් ළමයින්ට පුළුවන් තේරුම හිතා ගන්න. හරි. right. ගඟ ගලයි. අපි කියමු තරු පායයි. තරු පායයි. තරු පායයි. ගඟ ගලයි තරු පායයි. තාත්තා යයි. තාත්තා යයි. මම හඬමි. ඔය ඉතින් ඔය තමයි අකර්මක කියලා කියන්නේ. ලියා ගන්න. හරි. දැන් අපි යනවා අපේ අවසාන ඒකකයට ක්‍රියාපදවල අවසාන ඒකකය. මේ ළමයි ටියුට් එක ඉවරන ළඟයි. මාසයක් පුරාට අපි ගණිතන කරපු ටියුට් එක ඉවරන ළඟයි. සකර්මක. සකර්මකයි කියලා කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදයක් ඇති වාක්‍ය. උදාහරණයක් මම ඔබ අමතමි. මම ඔබ අමතමි. තාත්තා රැකියාවට යයි. තාත්තා රැකියාවට යයි. තාත්තා රැකියාවට යයි. නංගි පාසල් ගියාය. නංගි පාසල් ගියාය. right. ඕවා තමයි සකර්මක ක්‍රියා කියලා කියන්නේ. ලියා ගන්න.
right දැන් ඔන්න කතන්දරේ සම්පූර්ණයෙන්ම ඉවරයි දැන් අපිට තියෙන්නේ මේ පාඩමේ අභ්‍යාස ටික කරන්න ළමයි නිදිමතද කියන්න නිදිමත නෑනේ නේද අපි අභ්‍යාස කරලා කතාව අහමු උතෝර හරි නැතෝ නෑ හරි ඕකේ මේව කරන්න ඔක්කොම ප්‍රශ්න 15යි තියෙන්නේ ඔක්කොම ප්‍රශ්න 15ට මම විනාඩි මේ පළවෙනි එකට මහ දෙයක් නෑනේ නේද අයන්නයි සයන්නයි දාන්න තියෙන්නේ මේ පහක් දක්වන වාක්‍ය වල ක්‍රියාපද අකර්මක නම් යන්නද සකර්මක නම් සායන්නද දාන්න එච්චරයි ඒකට ඒකට විනාඩි 5ක් විතර තමයි යන්නේ ඔක්කොටම මම විනාඩි 10ක් දෙන්නම් දෙවෙනි අභ්‍යාසය තියෙන තද කළු අකුරෙන් සඳහන් පද ආයත් ක්‍රියා වර්ග නම් කරන්න දැන් මේකේ කියමින් කියන එක අයිති වෙන්නේ මොන ක්‍රියා වර්ගයටද දෙවෙනි එකේ මේ කපන්න කියන එක අයිති වෙන්නේ මොන ක්‍රියා වර්ගයටද කියලා දාගෙන යන්න තියෙන්නේ විනාඩි 10ක් ඇති ඔක්කොටම කරන්න බලන්න දැන් කරන්න බෑ හොඳයි ළමයි උත්තරත් මට එවලා තියෙනවා ළමයි ඉක්මන් කරන්න තව විනාඩි 7කුත් නැති තරම්
හරි. එතකොට දැන් ඔන්න අපි යනවා ඊළඟ කොටසට. අපේ අභ්‍යාසයේ අවසාන කොටස නේද? අභ්‍යාස. කළු අකුරෙන් සඳහන් පද අයත් ක්‍රියා වර්ග නම් කරන්න. මේ බලන්න. කියන්න, කියමින්, කියා, කියවයි, කියද්දී, කිව්වොත්. කියමින් මං කිව්වා මින් ප්‍රත්‍යති. දැන් ඒ ලේසිකමට අග්ගලා අල්ලගන්න. අග්ගලා අහු කරගන්න. දැන් කියමින් කිව්වා මින් ප්‍රත්‍යති තියෙනවා. මින් ප්‍රත්‍යති තියෙනවා කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාවක්. ඒ නිසා ඒක විල මිශ්‍ර ක්‍රියාවක්. මිශ්‍ර. කපවයි, කපද්දී, කැපුවොත්, කපමින්, කපන්න, කපා. කපන්න කිව්වහම ඒක විධානයක්. ඒ නිසා අපි ඒකට කියනවා විධි ක්‍රියා කියලා. ලියා, ලියන්න, ලිව්වොත්, ලියමින්, ලියද්දී, ලියවයි. ලිව්වොත් ෂුවර් නැහැ. ඒ නිසා ඒක අපි කියනවා මොකක් කියලාද? අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියා කිව්වොත් ලිව්වොත් ලකුණු දෙනවා. බලන්න, බැලුවොත්, බලා, බලද්දී, බලමින්, බලවයි. බලද්දී කිව්වත් කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියා. නටා, නටවයි, නටන්න, නටමින්, නටද්දී, නටුවොත්. නටවයි කිව්වහම මම පොඩ පහළට ගන්නම් පේන්නේ නැහැ මම. පහළට ගත්තාම නටවයි කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? නටවයි කියලා කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාවක්. ව ප්‍රත්‍ය තියෙනවනේ. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක්. right. මට දැන් කියන්න සමස්ත ප්‍රශ්න සංඛ්‍යාව 15යි. 15න් තමන්ගේ ලකුණු ගාන අවංක වෙලා මට chat box එකට දාගෙන යන්න බාන කට්ටිය. දාන්න. දැන් පටන් ගන්න. 15 ලකුණු ගානත් එක්ක මට දාන්න. right. හැමෝටම ලකුණු 10න් උඩ තියෙනවා. සමහරුන්ගේ 14යි, සමහරුන්ගේ 11යි, සමහරුන්ගේ 13යි එහෙම වෙලා තියෙනවා. ගැටලුවක් නැහැ. ලකුණු 15න් 15 තියෙනවා කියලා කියන වැඩේ ටිප් টොප් එකටම තේරලා තියෙනවා. කොහොම නමුත් 15න් 10ට උඩින් තියෙනවා නම් ලකුණක්. 10ට උඩින් හැමෝටම තිබ්බේ නේද? 10ට උඩින් තියෙනවා කියලා කියන්නේ ඕගලන්ට වැඩේ තේරලා තියෙනවා කියන එක ඔය දෙකක් තුනක් එහෙම ඔය දන්නේ නැද්ද? ඩාන් වෙනවා, ඩූන් වෙනවා කියලා කියනවනේ නේද? ඒ නිසා එච්චර හිතන්න එපා. මේ තව ටිකක් අපි ප්‍රශ්න කරනවානේ පේපර් ක්ලාස් එකේ. එතකොට මේ එක ඕක ගැටලුවක් එන්නේ නැහැ. බය වෙන්න එපා. හරි? right. ඉතින් ඔන්න ඔය විදිහට අපේ සැප්තැම්බර් මාසයේ නිබන්ධයේ වැඩ කටයුතු අවසන් වෙනවා. ලබන සතිය අපි පටන් ගන්න මෙන්න මේ ටියුට් එක. ලබන සතිය පටන් ගන්න මෙන්න මේ ටියුට් එක. දැනටත් ගොඩක් දරුවෝ ටියුට්ස් අරගෙන තියෙන්නේ. ටියුට්ස් ගත්තේ නැති කට්ටිය කරුණා කරලා හෙට සිට ටියුට්ස් ගන්න ගිහිල්ලා. මොකද ටියුට් ඉවරනොත් එහෙම ලෙඩක් වෙනවා. ඒ හින්දා තමන්ගේ ටියුට් එක ඉක්මනින් ගන්න. මොකද ලබන සතිය ඉඳන් අපේ රිවිෂන් එක පටන් ගන්න නිසා. දැන් කට්ටිය බලාගෙන ඉන්නවා කතාවක් අහන්න නේද? කතාව කියන්නේ මේ කතාව තමයි මේ මෙන්න මෙහෙම එකක්. මම පටිගත කිරීම අවසන් කරගන්නම් පන්ති අවසන් නිසා.